සම්පූරිතා පමිත පාර මිතා බලේන විද්වංසියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙත්වා. හොඳයි පින්තුනි, ධර්ම ශ්‍රවණයට පෙර හැමදෙනාම පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස ඒත තුම්හේ භික්ඛවේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලී කරණේ මෙත්තා සහගතේන චේතසා ඒකන්දිසං පරින්त्वा විහෙරත. ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, අදත් පින්තුන් බලාපොරොත්තු වන්නේ සතිපතා සෙනසුරාදා දිනයන්හි මේ 2020 වර්ෂයේ වස් කාලයේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුම්කන් දෙන්නටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. වෙස්ට් වර්ජිනියාහි භාවනා සමිතියට අනුබද්ධව සිදු කෙරෙන මේ භාවනා මධ්‍යස්ථානයේහි විශේෂයෙන්ම වස් ආරාධනා කරපු පින්නතුන්ගේ ධර්මඥානය දිනු කිරීම සඳහාත් ඒ වගේම අනිත් පින්නතුන්ගේ මෙලෝ පරලොව සුභ සිද්ධිය සඳහා සිදු කෙරෙන මේ ධර්ම අනුග්‍රහයයි සිදුවන්නේ. පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහන්නට ලැබෙන්නේ සසර කළා වූ මහා පිනක ආනිසංසයක් විදියට. අන්නේ පිනේ ආනිසංසය ඔබ අප හැමදෙනාම මේ ලබන අවස්ථාව. ඉතින් අප මේ ධර්ම දේශනාව ඊටාම ටික වේලාවයි පැවැත්වෙන්නේ. ඒ නිසා මේ කාලය තුළ උපරිම ලෙස තමන්ගේ අවධානය යොමු කරමින් ධර්ම දේශනාවෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ලබන්නට පින්වතුන් උත්සාහවන්ත වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අපට නොයසෝ දෙයක් අහන්නට පුළුවන්. අසුතං සුනාති. ඒ වගේම අසපු දෙයක් වුණත් නැවත අහනකොට ඒක පිරිසිදු කරගන්නට පුළුවන්. සුතං පරියෝදපේති. ධර්ම ශ්‍රවණය කරනකොට තමන් පිළිබඳව, සත්‍යය පිළිබඳව, ලෝකය පිළිබඳව, දුක, පටිච්චසමුපාද ආදී කාරණා පිළිබඳව තියෙන ගැටලු සැක සංකා දුරු කරගන්න පුළුවන්. ඒකට කියනවා කංකං විතරති කියලා. ඒ වගේම දිට්ඨින් උජුං කරෝති, සම්මා දිට්ඨිය තහවුරු වෙනවා. තමන්ට ලෝකයේ පිළිබඳව, යථාර්ථයේ පිළිබඳව තියෙන දැක්ම සම්මා දිට්ඨිය ප්‍රඥාව දිනු වෙනවා, පැහැදිලි වෙනවා. චිත්තමස්ස පසියදති, අඛණ්ඩව ධර්ම දේශනාව සිහියෙන් නුවණින් ශ්‍රද්ධාවෙන් අහනවා නම් තමන් හිත පිරිසිදු වෙනවා. රාග ద్వේෂ මෝහ වලින් හිත පිරිසිදු වෙලා, ඒව දුරු වෙලා, හිතෙහි කුසල චේතනා දිනු වෙලා, ඒ දිනු වෙන මානසිකත්වය තමන්ගේ ආධ්‍යාත්මික සතුටටත්, ඒ වගේම කායික නිරෝගී භාවයටත්, මෙලොව යහපතට, පරලොව යහපතටත්, ප්‍රඥාව අවබෝධය සඳහා ඒ කුසලය අප හැම දිනාටම හේතු වෙනවා. අද පින්තුනි, අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි මහා වග්ගයේහි බොජ්ජංග සංයුත්තේන මෙත්ත සූත්‍රය. මෙත්ත නමින් සූත්‍ර කිහිපයක් ත්‍රිපිටකය තුල සඳහන් වෙනවා. මෙත්තානිසංස කියලා සූත්‍රයක් තියෙනවා. මෙත්ත සුත්ත කියලාම තව සූත්‍ර ගානක් සඳහන් වෙනවා. ආඝාත පටිවිණය කියලා සූත්‍රයක් සඳහන් වෙනවා. ඒ වගේම පටිසම්භිදා මග්ගේ මෙත්තා කතා කියලා විස්තරයක් වෙනවා. මේ බොහෝ තැන්වලින් මෛත්‍රිය පිළිබඳව අපට යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ මෛත්‍රිය ලෝක විවහාර කරන මට්ටමිනුත්, ඒ ලෝක ඉක්මවලා යන මට්ටමිනුත් මේ අංශ දෙකෙන් අපට අවබෝධය ලබන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපට ලබා දෙන අවබෝධය තමයි නුවණ, සම්මා දිට්ඨිය ඇති කරලීම. සම්මා දිට්ඨිය ලැබුණු පමණට
අපේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය දුර වෙනවා. ඒ ලෝභ, ද්වේෂ ආදී අකුසල මූලයන් දුර වෙච්ච පමණට හිත පිරිසිදු වෙනවා. හිතේ කුසලයේ දිනු වෙනවා. සතුට වැඩි වෙනවා. අප හැමදෙනාගේම ඒකායන බලාපොරොත්තුව සතුට දිනු කර ගැනීම. අන්නේ සතුට දිනු කර ගැනීමේ මූලික පදනම තමයි තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බාහිර දේවල් ලස්සනට තිබුණාම තමන්ගේ ජීවිතයේ සතුට ලැබෙනවා කියලා. ඒ දේවල් වලිනුත් ඉන්නේ තමන්ගේ හිත පිරිසිදු වීමමයි. යම් කිසි කෙනෙකුට හිත දිනු කරගන්න පුළුවන් නම්, හිත පිරිසිදු කරගන්න පුළුවන් නම්, බාහිර දේවල් ඊටාම සංකීර්ණ තියෙන අවස්ථාවකදී වුණත්, පිළිකුල් සහගත තත්වයක් තුළ වුණත්, තමන්ගේ හිත පිළිකුල් කර නොගෙන පිරිසිදු සිතින් සතුටෙන් කාලය ගත කරන්නට අපට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට, ස්තම්භ දෙකකට, පිලර්ස් දෙකකට ගොනු කරන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රිය, අනෙක ප්‍රඥාව. මෛත්‍රියත් ප්‍රඥාවත් කියන මේ කරුණු දෙකට බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්ම කාරණා ගොනු කරන්න පුළුවන්. ලෞකික වශයෙන් ඉහළටම ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න ක්‍රමය මෛත්‍රී භාවනාව තුළින් විස්තර වෙනවා. ලෝකෝත්තර වශයෙන් තමන් හිත ඉහළින්ම අවිද්‍යාව මූලික වෙලා තියෙන සීල අකුසල මුලියන් දුරු කරන්නට ප්‍රඥාව හේතු වෙනවා. මෙන්න මේ අංශ දෙකෙන් තමයි සම්පූර්ණ බුදුදහම ඉදිරියට යන්නේ. ධර්මයේ නොයෙක් ස්ථාන ගැඹුරින් විස්තර කරනකොට විමසලා බලන විට අපිට මේ කාරණා දෙක ඉතාම පැහැදිලියි. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වේලාම සූත්‍රයේ දැක්වෙන එක පැත්තකින් කොහොමද අපි ආධ්‍යාත්මික දියුණු වෙන්නේ? දානමය වශයෙන් කුරා කුහුඹියගේ පටන් රහතන් වහන්සේ දක්වා, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා, නැත්තම් මහා සංඝරත්නය දක්වා දානීය දියුණු කරගත හැකි ආනිසංස ක්‍රමානුකූලව විස්තර වෙනවා. එහෙම විස්තර කළ දානීය උපරිම කුසලයේ සාංගික දානමේ හැටියට දක්වලා ඊට පස්සේ සතර දිගින් වඩන සංඝයාට ආවාස පූජාවක් කිරීම ඉහළ පූජාවක් විදියට, දානයක් විදියට දැක්වෙනවා. ඇතැම් අවස්ථාවකදී සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු ආකාරයට සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම් කියලා දේශනා කළා. දානය පිළිබඳව මෙහෙම කරුණු සාකච්ඡා කරන අතරේදී වේලාම සූත්‍රයේ ඊළඟට දැක්වෙනවා ඒ දානයට වඩා ආනිසංසදායි යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම්, ඒ තෙරුවන් සරණ යාමටත් වඩා යම් කිසි කෙනෙකුට ආනිසංසදායි පංචශීලය ආරක්ෂා කරනවා නම්, පංචශීලය ආරක්ෂා කිරීමටත් වඩා භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝචේ ආත්මසෝ ගන්ධෝහන මත්තම්පි මෙත්ත චිත්තං භාවේති. යම් කිසි කෙනෙක් අන්තමසෝ ආම වශයෙන් සුවඳ හමන යම් කිසි ස්ථානයකින් මලකින් සුවඳ හමන තරම් ඊටාම ස්වල්ප වේලාවක් නමුදු මෙත්සිත වඩනවා නම් ඒක ඉහළම කුසලයක් කියලා. ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ විදියට මෛත්‍රිය දක්වලා තියෙනවා. ඊටාම සුළු මොහොතක් මෛත්‍රිය වැඩුවත්, එක සත්වයේ කර්මණු කරගෙන වැඩුවත්, ඒ මෛත්‍රී ආනිසංසය ඊටාම ඉහළ කුසලයක් විදියට ලෞකික කුසල දක්වද්දී භාගතුන් වහන්සේ විස්තර කරනවා. එහෙම දක්වලා ඒ වේලාම සූත්‍රයේම ඊළඟට දක්වනවා යෝච අච්චරා සංඝාත මච්ඡම්පි අනිච්ච සංඥං භාවේය ඉදන් තතෝ මහප්පල තරං කියලා. යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥා වඩනවා නම් අසුරු සනක් ගහන මොහොතක්, ඒ අසුරු සනක් ගහන මොහොත කියන්නේ තමන්ගේ ඇඟිලි දෙක එකතු කළ ශබ්දයක් නගන අවස්ථාවක්. ඒ තරම් ස්වල්ප වේලාවක් නමුදු යම් කිසි කෙනෙක් ඇස, රූපේ, චක්කු විඥාන ආදී ආයතන පිළිබඳව, රූප වේදනා ආදී ස්කන්ධ පිළිබඳව, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතු පිළිබඳව, නාම රූප පිළිබඳව මේ කාරණා පිළිබඳව අනිත්‍ය සංඥා වඩන්න දක්ෂ වෙනවා නම් අන්නේ වඩන මොහොත තුල මේ ලෝකයේම දුකෙන් ඉක්මලා ඉහළම කුසලයක් කරා තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත හැකි මාවත භාගතුන් වහන්සේ විස්තර කරනවා. මෙන්න මේ විදියට පින්නතුනි, එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් ප්‍රඥාවත් බුදුදහම තුළ විස්තර කරනවා. ඒ නිසා වර්තමානයේහි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව තමන්ගේ ආධ්‍යාත්මික සතුට ඉහළටම පත් කර ගැනීම. අන්න ඒ ගමන් මාවතේ පින්නතුනි නුවණැති කෙනෙක් විසින් තේරුම් ගත යුතු
මේ ප්‍රධානතම කාරණය තමයි අපි කොයි ආකාරයෙන්ද තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන්න ඕන කියන කාරණය. එහෙනම් එක පැත්තකින් ලෝකයේ තුල හිඳගෙන සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කියපු විදියට දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ කියපු විදියට එක පැත්තකින් දානියත් අනිත් පැත්තෙන් පංචශීලියත් අනිත් පැත්තෙන් මෛත්‍රී සිතවිල්ලත් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා විදියට වඩන ගමන් සම්මාදිට්ඨිය පෙරට කොටගෙන අපට අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් නම් ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන විදියට දස සංඥාම වඩන්න පුළුවන් නම් පින්තුනි මේක තමයි අපට ලෞකික මට්ටමෙනුත් ලෝකෝත්තර මට්ටමෙනුත් ජීවිත ජයගත හැකි මාර්ගය. භාගතුන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක පරිශ්‍රණයක ගවේෂණයක අග්‍රතම ඵලය තමයි මෙහිදී බුදුහාමුදුර අපට පැහැදිලි කරන්නේ. ඉතින් මෙන්න මේ ගමන් මගේදී පින්තුනි ආරම්භයේ පටන්ම ක්‍රමානුකූලව අපේ හිත දියුණු කරගත හැකි මාවතයි බුදුරජාණන් වහන්සේ නිතරම පැහැදිලි කරන්නේ. මේ සඳහන් වන මෙත්ත සූත්‍රය අපිට එක පැත්තකින් මෛත්‍රිය පිළිබඳවත් අනිත් පැත්තෙන් බුදුදහමේ තියෙන සුවිශේෂත්වයක් කියන කාරණා දෙක පැහැදිලි කරගන්නට පුළුවන්. මේ සූත්‍රයේ පදනම තමයි එක් පැත්තකින් භාගතුන් වහන්සේ මෛත්‍රිය විස්තර කරනවා අනිත් පැත්තෙන් බුදුදහමේ සුවිශේෂත්වය වෙනත් ආගම් දර්ශන වලට සමගාමීව බුදුදහමේ තියෙන විශේෂත්වය පැහැදිලි කරනවා. ඇතැම්මිට අපේ බෞද්ධයනොත් හැම ආගමක්ම හැම දර්ශනයක්ම එකයි හොඳ දෙයක් කරන්න කියලා තියෙන කියලා සමහරට හිතන අවස්ථා තියෙනවා. කියන අවස්ථා තියෙනවා. අන්න ඒකට Tamanට පිළිතුරක් තමයි මෙන්න මේ සූත්‍රය. ඒ නිසා එක පැත්තකින් මෛත්‍රිය පිළිබඳව බුදුදහමේ නොඑක් තැන තියෙන කරුණු අපි වෙලාවෙ හැටියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් බුදුදහම වෙනත් ආගම් එක්ක බලනකොට තියෙන විශේෂත්වය බුදුදහමේ සුවිශේෂත්වය අපි තේරුම් ගත යුතුයි. භාගතුන් වහන්සේ වරක කෝලිය ජනපදයේහි වාසය කරන අවස්ථාවෙහි ඒ කෝලිය ගමෙහි එක්තරා නියං ගමක වාසය කළා. ඒ නියං ගමට සඳහන් කළේ හලිද්ද වසන කියලා. මේ හලිද්ද වසන කියන නියම් ගමෙහි භාගතුන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවේදී එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් දිනක් උදෑසන පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කළා උන්වහන්සේලා මගට යනකොට තීරුම් ගත්ත තාම උදෑසන වැඩි කියලා. පිණ්ඩපාත යන වෙලාව කල් තියා කියලා තීරුම් ගත්තා. තීරුම් ගත්ත මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා ඒ සමීපයේ තියෙන අන්‍ය තීර්ථක පරිබ්‍රාජක ආරාමයක් තිබුණා. ඒ ආරාමයට ගියොත් හොඳයි කියලා කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකයනොත් ඇතැම් ශ්‍රාවකයන්ගේ ආශ්‍රම වලට ගිහිලා තියෙනවා. විශේෂයෙන් කර්මඵල අදහන ශ්‍රාවකයන්ගේ ආශ්‍රම වලට වැඩම කරපු අවස්ථා තියෙනවා. අනේ වෙන අවස්ථාවක් තමයි මේක දැක ගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරපු අවස්ථාවේදී ඒ පරිබ්‍රාජකයන් ස්වාමීන් වහන්සේලා සුහදව පිළිගත්තා. පිළිගෙන උන්වහන්සේලා සමග සතුටු සාමිච්ච කතා පැවැත්තුවා. කතා පවත්වලා ඉන්න ගම මේ ස්වාමීන් වහන්සේලාට එක්තරා කාරණයක් සඳහන් කරනවා. මොකද්ද මේ කාරණය? ඕන් කියනවා "ඇවැත්නි, ඔබේ ශාස්ත්‍රවරේ වෙච්ච ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ හිතෙහි පංච නීවරණ ඇති කරලන හිත අපිරිසුදු කරවන මේ කෙලෙස් දුරු කිරීම සඳහා මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා ඔබට අනුශාසනා කරනවා." මේ පරිබ්‍රාජකයන් මොකද කියන්නේ? ඕන් කියනවා මේ ස්වාමින් වහන්සේලාට "ඇවැත්නි, ඔබේ ශාස්ත්‍රවරයා වෙච්ච ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබට අනුශාසනා කරනවා. කොහොමද? හිතේ තියෙන කෙලෙස් දුරු කර ගැනීම සඳහා, පංච නීවරණ දුරු කර ගැනීම සඳහා, හිත අපිරිසුදු කරන කෙලෙස් වලින් හිත මිදවීම සඳහා සතර බ්‍රහ්ම විහරණ වඩන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ හතර වඩන්න කියලා ඔබට අනුශාසනා කරනවා. ඒ කාරණේම තමයි අපි සඳහන් කරන්නේ. අපේ ආගමේ සඳහන් කරන්නේ මෙන්න මේ කරුණු හතරමයි කියලා සඳහන් කළා. මෙන්න මේ අවස්ථාවේදී පින්නතුනේ මේ ස්වාමීන් වහන්සේලාට
මේ අවස්ථාවේදී නිසි අවබෝධයක් ලැබුණ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. පරිබ්‍රාජකයන් කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා කියනවා පංච නීවරණ දුරු කරන්න. අපිත් ඒකමයි සඳහන් කරන්නේ. අපිත් පංච නීවරණ දුරු කිරීමට මේ අනුශාසනා කරනවා සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා. ඉතින් අප දෙගොල්ලම සමාන නේද කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශාසනයත් අපේ පරිබ්‍රාජකයන්ගේ ශාසනයත් මේ දෙකම සමාන නේද කියලා උ සඳහන් කළා. මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේලාට නිසි පිළිතුරක් දී ගන්න බැරුව ගියා. උන්වහන්සේලක පිළිගත්තෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. නිහඬව පිණ්ඩපාතේ කරගෙන නිමාවටපත් වෙලා භාගතුන් වහන්සේ හමු වෙනට ආවා. භාගතුන් වහන්සේ සමීපයට වැඩම කරපු මේ ස්වාමින් වහන්සේලා මේ වෙච්ච සිදුවීම සඳහන් කළා. ස්වාමීන් අප උදෑසන පිණ්ඩපාතේ වැඩම කළා. ඒ අවස්ථාවේදී කල් වේලා තිබෙච්ච නිසා අපේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජක ආරාමයකට ගියා. ඒ අවස්ථාවේදී පරිබ්‍රාජකයන් අපට කාරණයක් සඳහන් කළා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පංච නීවරණ දුරු කර ගැනීමට, සිතේ කෙලෙස් දුරු කරලීමට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා අනුශාසනා කරනවා. අපිත් මේ කාරණේමයි සඳහන් කරන්නේ. අපිත් කියන්නේ පංච නීවරණ දුරු කිරීමට මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න. ඒ නිසා අපි දෙගොල්ලාම සමාන නේද කියලා ඕන් අපෙන් විමසා සිටියා. නමුත් ස්වාමින් වහන්සේ අපට ඒකට පිළිතුරක් දී ගන්න බැරුව ගියා. අපි ඒක පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කරේ නැහැ. අපි නිහඬව ආවා කියලා. මෙන්න මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ ඊටම වැදගත් කාරණයක් මේ ස්වාමින් වහන්සේලගෙන් අහනවා. මොකක්ද අහන්නේ? අහනවා මහණෙනි, ඔබට ඒ අවස්ථාවේදී කියන්න තිබුණ නේද? ඔබ ඒ කියන මෛත්‍රිය, ඔබේ ශාසනයේ ඒ සඳහන් කරන මෛත්‍රිය කින් ගතිකා හෝති, කින් පරමා, නැත්තම් කින් පලා, කින් පරියෝසානා. ඔබේ ඒ ශාසනයේ තියෙන මෛත්‍රිය කුමක් ගතිය කොට ඇද්ද? නැත්තම් මේ මෛත්‍රිය වැඩිීමෙන් කුමන ගතියකටද, කුමන භවයකටද, කුමන ස්වභාවයකටද යන්නේ? ඒ වඩන මෛත්‍රිය කුමක් පරම කොට ඉන්නවද? ඒකේ අවසාන පරමාර්ථය, අවසාන ඉලක්කය මොකද්ද? ඒ වාගේම කිම් පලා, එහි ප්‍රතිඵලය මොකද්ද? කිම් පරියෝසානා, ඒ මෛත්‍රී අවසාන ඵලය, අවසානය කුමක්ද කියලා අහන්න තිබුණා නේද ඔබට කියලා. මේ ස්වාමින් වහන්සේලගෙන් අහනවා, මහණෙනි ඔබට ඒ වෙලාවේ අහන්න තිබුණනේ ඔබේ ශාසනයේ ඒ වඩන මෛත්‍රිය කුමක් ගතිය කොට ඇද්ද? ඒ වගේම කුමක් පරම කොට ඇද්ද? ඒ වගේම කුමක් ඵලය කොට ඇද්ද? ඒ වගේම කුමක් අවසානය කොට ඇද්ද කියලා ඔබට ඒ වෙලේ අහන්න තිබුණා නේද කියලා. මහණෙනි ඔබ මේ ප්‍රශ්නය අහුවනම් ඔවුන්ට ඒ වෙලාවේ උත්තර දී ගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හෝ ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රුතවත් ශ්‍රාවකයෙකුට හැර මේම අහන ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරි වෙනවා. එය සතර බ්‍රහ්ම විහරණ වඩන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වඩලා පංච නීවරණ ඒ තදංග වශයෙන් නැත්නම් විස්කම්බන වශයෙන් දුරු කරන්න පුළුවන්. නමුත් සමුච්ඡේද වශයෙන් දුරු කරන මේ මාවත ඔවුන්ගේ ශාසනවල නැහැ. අනුසය වශයෙන් උත් මේ කෙලෙස් දුරු කරන ක්‍රමය ඒ ශාසනවල නැහැ. ඒ නිසා ශ්‍රුතවත් ශ්‍රාවකයෙකුට හැර මේ ශාසනයෙන් අසා දැනගත්තු කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට ඔබ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවනම් ඒකට උත්තර දී ගන්න බැරි වෙනවා කියලා සඳහන් කළා. මෙන්න මෙතන ඉඳන් පින්නතුනි වැදගත් කරුණු ටිකක් සාකච්ඡාවට භාජන වෙනවා. ඒ කරුණු සාකච්ඡා කරන්න කලින් අපි මුලින් මෛත්‍රී වැඩිීමේ ආනිසංස කොයිතරම් වැදගත්ද, කොයිතරම් අපිට ප්‍රයෝජනවත්ද කියන කාරණේ අපි සලකා බලන්න වටිනවා. පින්නතුනි මම හිතන්නේ මෛත්‍රිය තරම් කරුණු අපේ ධර්මයේ තුල අහලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම කරණීයමෙත සූත්‍රයේ තරම් සූත්‍රයක් වෙන සූත්‍රයක් අපි සජ්ජහනා කළ නැති වෙන්න පුළුවන්. නමුත් කල්පනා කරලා බලන්න පින්නතුනි කොයිතරම් දුරට අපේ ජීවිතයට අපි එක සම්බන්ධ කරගෙන තියනවාද කියලා. පින්නතුනි අපේ හිතේ ප්‍රධාන වශයෙන් අකුසල මූල තුනක් ඇති වෙනවා. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියලා. ලෝභය දුරු කර ගැනීම සඳහා දන් දීම කිසියම් ප්‍රමාණයකින් හේතු වෙනවා. නමුත් ද්වේෂය දුරු කරන්න නම් අපට එක පැත්තකින් සිල්වත් බවත් අනිත් පැත්තෙන් මෛත්‍රියත් වඩන්න වෙනවා. මෝහය දුරු කර ගැනීම සඳහා අපට ප්‍රඥාව දිනු කරන්න වෙනවා.
ධර්ම ශ්‍රවණය තුලින් දැනුම ඇති කරගෙන අනිත්‍ය සංඥාව ආදී කාරණා අපි වඩන්නට ඕන. මේ ද්වේෂය තමයි පින්නතුනි අපේ හිතේ තියෙන ලස්සන නැති කරන, හිතේ කුසලයේ නැති කරන ප්‍රධාන කරුණ බවට පත් වෙන්නේ. මානසික රෝග වලට ප්‍රධානතම කරුණක් බවට පත් වෙලා තියෙන අනිත්‍ය සමග තියෙන අමනාපය. ඒ නිසා මානසික ආතතිය තියෙන බොහෝ දෙනෙකුට මානසික ප්‍රතිකර්මයක් විදියට සඳහන් කරන එක ප්‍රතිකර්මයක් තමයි මෛත්‍රිය වඩන්න කියන කාරණය. ඒ මෛත්‍රිය වැඩිම තුලින් එක පැත්තකින් ද්වේෂය දුර වෙනව විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් තමන්ගේ හිතේ තියෙන ලෝභකමත් ටිකෙන් ටික අඩු කරගන්නට හැකියාව ලැබෙනවා. දස අකුසල් පිළිබඳව පින්නතුන් අහලා ඇති. දස අකුසල් වලින් කරුණු හතරක්ම මුල් වන්නේ මේ ද්වේෂය නිසා. ප්‍රාණඝාතය සිද්ධ කරන්නේ ද්වේෂයේ මුල් වෙලා. ඒ වගේම කේලම් කියන්නේ ද්වේෂයේ අකුසලයේ මුල් වෙලා. ඒ වගේම පරුස වචන කියන්නේ ද්වේෂයේ කියන අකුසල මූලයේ හේතු වෙන්නේ. ඒ වගේම වෙනම ව්‍යාපාද කියලා වෙනම අකුසලයක් තියෙනවා. ඒකත් සිදු වෙන්නේ මේ ද්වේෂයේ කියන අකුසල මූලය නිසා. දස අකුසල වලින් කාරණා හතරකටම මුල් වන්නේ පින්නතුනේ මේ ද්වේෂයේ කියන අකුසල මූලය. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් බලාපොරොත්තු වෙනවා නම්, හිතේ මානසික සුවයක් දිනුවක් බලාපොරොත්තු වෙනවා නම්, අන්නේ තැනැත්තා විසින් කළ යුතු ප්‍රධානතම කාරණයක් විදිහට සඳහන් කළේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සීල සත්වෝ සුවපත් වෙත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. ඒක සිතින් විතරක් නෙවෙයි, මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි, මෙත්තා සාගත කාය කර්මය. කයින් කටයුතු කරනකොටත් මෛත්‍රී සාගතව කරන්න ඕන. මෙත්තා සාගත වචී කර්මය. මෛත්‍රී සාගතව වචන කතා කරන්නට ඕන. මෙන්න මේ තුනම දිනපතා නිතිපතා හැම මොහොතකදීම උදේ net දෙක පියාගෙන භාවනා කරන අවස්ථාව විතරක් නෙවෙයි. කරණිමෙත සූත්‍රීතාව පැහැදිලිව දැක්වෙනවා තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා යවතස් විකද මිද්දෝ කියලා. සතර ඉරියව්වේදීම තමන් අවදීන් සිටින හැම වෙලාවකදීම වඩන්න පුළුවන් භාවනා කමඨහනක් විදිහට තමයි මෛත්‍රිය සඳහන් කරන්නේ. මෛත්‍රිය වඩන පමණට පින්නතුනි අනිත් අය සමග තියෙන හිතේ විරසක බව ගැටුම ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේ මෛත්‍රියේ ඉහළම පරමාදර්ශයේ විදිහට ධර්මයේ සඳහන් වන්නේ අම්මා කෙනෙක් ඒ අම්මට ඉන්න එකම දරුවාට දක්වන සෙනෙහස වගේ ආදරයක් සැලකිල්ලක් අනිත් කෙනා කෙරේ දක්වනවා. ඒ තත්ත්වයෙන් එක පිනුතුන ලේසි නෑ. නමුත් මේ මට්ටමට හිත දියුණු කර නොගෙන අපට නිර්වාණය කරා ළඟා වෙන එකත් පිනුතුනි පහසු කාරණයක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ අපට දේශනා කරනවා. මෛත්‍රී වඩන්න පින්නතුනි අපේ හිතේ කුසලයේ හුඟක් දිනු වෙනවා. තමන් ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන යහපත් පරමාර්ථ තියෙනවා නම් ඒ බොහොමයක් දිනු කරගන්නට හේතු වෙනවා. කුද්දක නිකායේ සූත්‍රයක් සඳහන් වෙනවා මෙත්තා චේතු විමුක්ති කියලා සූත්‍රයක්. ඒ සඳහන් වෙනව ඕපදික පුණ්‍ය කිරිය වත්තු ගැන. උපදි සම්පත් ලබා දෙන. ඒ කියන්නේ ලෞකික කුසල අතරින් ඉහළම කුසලයේ විදිහට සඳහන් කරන්නේ මෛත්‍රී වැඩිම. ලෞකික වශයෙන් සිද්ධ කරන දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සියල්ලක් මේක ගොඩකට අරගෙන එක පැත්තක තිබ්බත් මෛත්‍රී වැඩිවීමෙන් ලැබෙන ආනිසංසයෙන් 16න් පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. මේන් තේරුම් ගන්න පුළුවන් පිනුතුනි කොයිතරම් ප්‍රබල කුසලයක් තමන්ගේ හිතේ ජනිත වෙනවාද කියලා මෛත්‍රී වැඩිවීමත් සමගම. ඉතින් මේ දේ කරන්න එක පැත්තකින් අපේ හිතේ අනිත්‍ය සමග තියෙන අමනාපය දුර වෙනවත් එක්කම හිතේ පීඩනය අඩු වෙනවා වගේම මෛත්‍රී කරන කෙනා මෛත්‍රිය නැවතෙන්නේ නැහැ. ඒ කෙනාට කරුණාවක් ඇති වෙනවා අනිත්‍ය ගැන. දුක් විඳින සත්‍යයන් ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි සැප විඳින සත්‍යයන් ගැන මුදිතා ගුණයක් ඇති වෙනවා. ඒ වගේම මේ දෙකේම අවබෝධයත් එක්ක විශේෂයෙන් කර්මඵල අවබෝධයත් එක්ක සමහර අවස්ථාවල Tamanට පාලනය කරන්න බැරි ලෝක තත්ත්වයන් ගැන උපේක්ෂා සාගත බව මදහත් බවත් ඇති කර ගන්නවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණම වැඩෙනවා මෛත්‍රිය නිසිසේ අපි ප්‍රගුණ කරනකොට. මෛත්‍රිය වැඩිම තුලින් පින්වත්නි විශේෂයෙන් ලැබෙන අවබෝධයක් තමයි කරුණා ගුණය ඉස්මතු වෙනවා. සාමාන්‍ය කෙනෙකුට ආහාරයක් පානයක් දෙන්න විතරක් නෙවෙයි. Tamanට පේනවා මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයන් බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා
මරණයටපත් වෙලා දුගතිගාමී වෙන සත්‍යයන් කියන එක පේනවා. ඒ විතරක් නෙවෙයි ඒ සත්‍යයන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේම ඥාතීන් නේද මේ ආත්ම ඥාතීන් නොවුනත් සසරගත ජීවිතවල තමන්ගේම අම්මා තාත්තා දරුවන් වෙලා හිටියයි නේද මේ මිය ගිහිලා දුගතිගාමී වෙන්නේ කියලා ලෝකයේ ගැන බලවත් අනුකම්පාවක් ඇති වෙනවා. සාමාන්‍ය ලෝකයා හොඳට ඉන්න දක්ෂයන් පිළිබඳව තමයි මෛත්‍රිය සුහදතාවයේ මිත්‍රත්වය ඇති කරගන්නේ. නමුත් පින්වත්නි අම්මා කෙනෙක් දරුවෙක් දැස බලනවා වගේ ආකල්පයට ආවට පස්සේ මෛත්‍රිය දිනු කරන කෙනෙක් නිතරම බලන්නේ අසාධාරණයන් සිදුවන අකටයුතුකම් කරන අය ගැන තමයි වැඩිපුර අවධානයෙන් ඉන්නේ. ඇයි ඒකට හේතුව? බලන්න පින්වත්නි අම්මා කෙනෙකුට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා නම් ඒ දරුවෝ 4 දෙනාගේම දරුවෝ 3 දෙනෙක්ම හොඳට ඉගෙන කියාගෙන ඉහළම රැකියා කළා ඊටාම සෞභාග්‍යමත් ඉන්නවා නම් එක දරුවෙක් අකීකරු වෙලා බොහොම දුකසේ ඉන්නවා නම් අම්මා වැඩිපුරම ආදරේ කාටද? අම්මා වැඩිපුරම අවධානය යොමු කරන්නේ කාටද? අර අවසාන දරුවා ගැන පින්නතුනේ. යම් කිසි කෙනෙක් වරදක් කළ ලෝකයේ ප්‍රබලතම වරදක් කරලා කෙනෙක් එල්ලුම් ගහට නියමුනොතින් ලෝකෙම මිනිස්සු කියයි හොඳයි හොඳ වැඩේ කියලා. ඔය කරපු වැරදට හොඳම දඬුවම දෙන්නේ කියලා බොහෝ දෙනෙක් සතුටු වෙයි. නමුත් පින්නතුනේ ඒ මරණයට ලක්වන වරදකරුවාගේ අම්මා ජීවත් වුණොතින් ඒ අම්මාට කොයි වගේ හැඟීමක් ඇති වේද? ඒ අම්මාට හිතේ අනේ මේ වරදට දඬුවම මට දුන්නා නම් හොඳයි. මගේ ඇස් දෙක ඉදිරිපිට මගේ කුසින් බිහි වෙච්ච දරුවා මරණයටපත් වෙනවා දකින්නට මට පුළුවන් කමක් නැහැ. මට ඒක දරා ගන්න බෑ කියන හැඟීමක් ඇති වෙනවා. පින්වත්නි මෙන්න මේ වගේම තමයි මෛත්‍රිය දිනු වෙන්න අර දක්ෂ නිවැරදිව ඉන්න ලස්සනට පිළිවෙලට ඉන්න අය ගැනට වඩා අවධානය යොමු කරන්නේ අසරණ වෙච්ච අකටයුතුකම් කරන අය ගැන තමයි වැඩිපුර අවධානයක් යොමු කළා ඒ අය ගැන දුකෙන් නිදහස් කරවන්නට අවධානයක් අවබෝධයක් අපට ඇති වෙන්නේ. හැබැයි ඒකින් කියන්නේ නැහැ පින්නොතින් අපි අනිත් අයගේ දුකේදී දුක් වෙනවා කියන කාරණය. මේ බර්න් අවුට් වෙන්න නෙවෙයි මේ කියන්නේ. අපි ධර්මයේ තුලින් දක්ෂ වෙන්නට ඕන. එක පැත්තකින් කරුණාව දක්වන ගමන් අනිත් පැත්තෙන් අපි මානසික නොවැටි ඉන්නටත් අපි දක්ෂ වෙන්නට ඕන. ඒකට තමයි අපි උපේක්ෂාව දිනු කරන්නේ. ඒ සඳහා තමයි අපි පින්නතුණි අනිත්‍ය සංඥා වඩන්නේ. මෙන්න මේ දෙකම සමබරව ගියොත් තමයි අපිට වඩාත් ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. මෛත්‍රිය දිනු කරලීමේ පිළිබඳව විශේෂ සූත්‍රයක් සඳහන් වෙනවා ආඝාත පටිවිණය කියලා සූත්‍රයක්. ආඝාතය නැත්තම් ද්වේෂය දුරු කරන්නේ කොහොමද? ද්වේෂ පාලනය කරන්නේ කොහොමද කියලා. දේශපාලනය නෙවෙයි, පොලිටික්ස් නෙවෙයි. ද්වේෂ පාලනය, ඇන්ගර් මැනේජ්මන්ට්. ද්වේෂය පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන තමයි ආඝාත පටිවිණය සූත්‍රයෙන් දැක්වෙන්නේ. මේ සූත්‍රයේ කරුණු 5ක් ගැන සඳහන් වෙනවා. එකක් තමයි එක්තරා කෙනෙක් ඉන්නවා කයෙන් අපිරිසුදු දේවල් කරන්නේ. කියන්නේ කායිකව වැරදි දේවල් කරනවා. නමුත් ඒ තැනත්තා වාචිකව හොඳ දේවල් කරන්නේ, වචනෙන් හොඳ වචන කතා කරන්නේ. ඒ අය ඇතැම්මිට මනසෙනොත් යම් යම් විට හොඳ දේවල් කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී එයාගේ අර කයින් වැරදි දේවල් සිද්ධ වුණත්, ඇතැම්මිට සිතින් නරක දේවල් සිද්ධ වුණත්, වචනෙන් හොඳ දේවල් කරන කෙනෙක් කියන හැඟීමෙන් එයා ගැන හිතලා සුභවාදීව හිතලා එයාට අපි සමාව දෙනවා. එයා ගැන තියෙන අමනාපය දුරු කරගන්නවා. මේක අමනාපය දුරු කරන්නේ දුරු කිරීමේ එක ක්‍රමයක්. ඒක උපමාවක් ඇටියට දක්වනවා හරියට අහක දාලා තියෙන රෙදි කැබැල්ලක්, පාන්සුකුළු රෙද්දක්. ඇතැම්මිට අපිරිසුදු වෙච්ච කෑලි ඉවත් කළ පිරිසුදු කෑල්ල ගන්නවා වගේ කෙනා කල්පේ හිතලා අර අපිරිසුදු කාය කර්මය අමතක කළා පිරිසුදු වාක් කර්මය ගැන හිතලා ඒ තැනත්තා පිළිබඳව අප්‍රසාදය අමනාපය දුරු කරගන්න කියලා. දෙවනි කාරණේ විදියට දක්වනවා තවත් කෙනෙක් ඉන්නවා. එයා වචනෙන් අපිරිසුදු වචන කතා කරන්නේ, අයහපත් වචන කතා කරන්නේ. නමුත් එයා කායිකව කයින් හොඳ දේවල් කරන්නේ. ඒ අවස්ථාවේදී ඒ තැනත්තාගේ අර කයින් කරන හොඳ දේවල් ගැන හිතලා වචනෙන් කරන දේ අමතක කරලා පසෙක තියලා අමනාපය දුරු කරගන්න කියලා. ඒක හරියට උපමාවක් හැටියට දක්වන්නේ අපට පිපාසිතව වතුර බොන යන අවස්ථාවේදී ළිඳක ඉහළ දිවසෙල් තියෙනවා නම් ඒ උඩ තියෙන අපිරිසුදු දේවල් ටික අයින් කරලා තමන් වතුර බීලා පිපාසය සංසිඳව ගන්නවා වගේ අර අපිරිසිදු
වාක් කර්ම තියෙන පිරිසිදු කාය කර්ම තියෙන කෙනාගේ පිරිසිදු කාය කර්ම ගැන හිතලා අමනාපය දුරු කරගන්නයි කියලා. තුන්වෙනි අවස්ථාවේදී දක්වන්නේ යම් කෙනෙක් ඉන්නවා කයිනොත් වැරදි දේවල් කරන්නේ, වචනෙනොත් නරක වචන කතා කරන්නේ. නමුත් එයා කලින් කලට සිතින් හොඳ සිතවිලි හිතනවා. අන්‍ය අවස්ථාවේදී මේ තැනැත්තාගේ කායික වාචික දේ පසක තියලා මේ තැනැත්තා හිතින් හොඳ දේවල් කරනවා කියලා හිතලා එයා ගැන සුභවාදීව හිතලා අමනාපය දුරු කරගන්න කියලා. ඒක හරියට පිපාසිතව දුෂ්කර මාවතක යන අවස්ථාවේදී හරියට මාර්ගයක ගවයෙක්ගේ කුරක් රැඳිච්ච තැනක කුරයක් පොළවේහි සනිටුහන් වෙච්ච තැනක වතුර ටිකක් තියෙනවා නම් පිපාසිත වෙච්ච තැනැත්තෙක් දන ගහලා ඒ වතුර ටික පානය කරන්න වගේ අර දුසිරිත වචන කතා කරන එහෙත් මානසිකව සිතුවිලි හොඳ සිතුවිලි විටින් විට හිතන කෙනාගේ මානසික පැත්ත ගැන හිතලා තමන්ගේ හිතේ ද්වේෂය දුරු කරගන්න කියලා. තවත් කෙනෙක් ඉන්නවා කයිනොත් වැරදි දේවල් කරන්නේ, වචනෙනොත් වැරදි වචන කතා කරන්නේ, සිතෙනොත් වැරදි සිතුවිලි නිතරම හිතන්නේ. මෙවැනි කෙනෙක් මුණ ගැහෙන අවස්ථාවේදී කල්පනා කරන්නේ මේ තැනැත්තා සැපෙන් නෙවෙයි දුකෙන් ඉන්නේ. මේ ජීවිතම කාලේනොත් දුකෙන් ඒ තැනැත්තා ඉඳලා පරලොවත් මියා දුගතිගාමී වෙන්න දැන් සෝදානමින් ඉන්න අවස්ථාවක් කියලා හිතලා තමන් හිතේ අමනාපය දුරු කරගන්න කියලා. පස්වෙනි අවස්ථාව සඳහන් කරන්නේ තවත් කෙනෙක් ඉන්නවා කයිනොත් හොඳ දේවල් කරන්නේ, වචනෙනොත් හොඳ වචන කතා කරන්නේ, සිතනොත් හොඳ සිතුවිලි හිතන්නේ. මෙවැනි තැනැත්තෙක් මුණ ගැහිච්ච අවස්ථාවේදී හරියට පිපාසිත කෙනෙක් ලස්සන විලක් ළඟට ගිහිල්ලා පිරිසිදු වතුර ඇති පස් පියුමෙන් සැදී විලක් ළඟට ගිහිල්ලා විලේ වතුර බීලා බිලට බැහැලා වතුර නාලා ගොඩ ඇවිල්ලා විල සමීපයේ තියෙන ගසක් මුල සෙවණෙහි සැනසීමෙන් ඉන්නා වගේ තමන්ට ජීවිතේ මුණ ගැහෙන කයින් සිතින් වචනයෙන් හොඳ දේවල් කරන කියන සිතන පුද්ගලයා මුණ ගැහිච්ච අවස්ථාවේදී අර පිරිසිදු පෑන් තියෙන විලක් ළඟ වගේ එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න කියලා දේශනා කළා. පිනුතුනි මේ ආකාර පහෙම අපට දක්වන්නේ අපේ හිතට පීඩාව ගෙන දෙන අකුසලය ප්‍රධාන අකුසලයක් වන මේ ද්වේෂය දුරු කර ගැනීම සඳහායි මේ මාවත දේශනා කරන්නේ. ඉතින් මේ වගේ විවිධ අනුශාසනා දේශනා කරද්දී පටිසම්භිදා මග්ගයේ මෙත්තා කතාවෙහි දැක්වෙනවා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ ගුණ හතරම සතර දිශාවට ඒ වගේම විවිධ පුද්ගලයන් අරමුණු කරගෙන වඩන ආකාරය පැහැදිලි කරනවා. මෙන්න මේ ආකාරයට යම්කිසි කෙනෙක් සීල සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන මේ මෙත්සිත දිනු කරන දක්ෂණෝතින් ඒකන්දි සංකරිත්වා, ဒုတိ යන් දිසං ඒ වගේ එක දිශාවක්, දෙවෙනි දිශාව, තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව, ඉහළ පහළ කියලා මේ දිශා 6ට නැත්නම් අනු දිශාත් එක දිශා 10ට කරණිමිත සූත්‍රයේ සඳහන් වන ආකාරයට කුඩා සත්වෝ, ලොකු සත්වෝ, ළඟ සිටින, දුර සිටින, පෙනෙන, නොපෙනෙන, ඉපදෙන, ඉපදීමක් බලාපොරොත්තු වන මේ සියලුම ආකාරයෙන් පුද්ගලයන් අරමුණු කරලා පාතියන පා නැති හැම සත්‍යයක්ම අරමුණු කරගෙන සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා අපට ටිකෙන් ටික මෙත්සිත දිනු කරන්න පුළුවන් නම්, ඒක අඛණ්ඩව කරන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ ප්‍රබල වෙනසක් සිද්ධ වෙනවා. ඒකෙන් ලැබෙන ප්‍රධානතම දේ තමයි බාහිර කෙනා තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය මත සුවපත් වෙන්න ඕන වෙන්න පුළුවන්. නමුත් මේ ආනිසංස ලැබෙන්නේ තමන්ට. ඇතම් කෙනෙක් ප්‍රශ්න කරනවා මෙහෙම මෛත්‍රිය වඩනකොට ඇත්තටම අනිත් අය මෛත්‍රිය වැඩෙනවද? ඒ අයට සමගි වෙනවද? පින්නතුනි මේකෙන් මෛත්‍රියෙන් වැඩිමෙන් කරන්නේ තමන්ගේ හිතේ ද්වේෂය දුරු කර ගැනීම. තමන්ගේ හිත පිරිසුදු කරගන්නේ. තමන්ට මෙහි ආනිසංස ලැබෙන්නේ. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන විදිහට සැපසේ නිින්ද යාම, සැපසේ අවදි වීම, නපුරු සිහින නොපෙනීම, මිනිසයන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම, මේ ආදී සියලු ආනිසංස අනිත්‍යයට නෙවෙයි ලැබෙන්නේ. ලැබෙන්නේ තමන්ට. තමන්ගේ හිත පිරිසුදු වෙන්න තමයි මේ දේ තමන්ට ලැබෙන්නේ. පින්නතුනි මේ මෛත්‍රිය සිතවිල්ල ආපු පමණට තමන්ගේ ජීවිතයේ සමස්ත චර්යාවම වෙනස් වෙනවා පින්නතුනි. මේක තමන්ට ඊටාම පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඉතින් මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් මෛත්‍රී වැඩිීමේදී ඕම් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරගත්තේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ දුරු කර ගැනීම. භාගතුන් වහන්සේ ලෝකේ පහළ වෙන විටත්
ලෝකේ බොහෝ දෙනෙක් මේ සතර බ්‍රහ්ම විහරණ වඩලා තිබුණා. පංච නීවරණ දුරු කරගෙන බොහෝ කාලයකට බ්‍රහ්ම ලෝකේ යන්නට ධානය උපදවාගේ තුවයි හිටියා. එතකොට දැන් මෙතෙන් පටන් අපි තේරුම් ගන්නට ඕනේ පින්තුනේ මේ මෛත්‍රිය සහ අනිත් කරුණු අතරින් බුදුදහමේ තියෙන සුවිශේෂත්වය. සාමාන්‍ය කෙනෙකුට පංචශීලයේ රැකීමෙන් ඒ වගේම යම් කෙනෙකුට දාන ආදී පින්දහම් කරමින් කිසියම් ප්‍රමාණයකට මෛත්‍රිය වඩන්න පුළුවන් වෙනස් ශාසනයක උනත්. නමුත් බුදුදහමේ මෛත්‍රියට වඩා සුවිශේෂ දෙයක්. බුදුදහමේ මෛත්‍රිය විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමයෙන් කියලා දක්වනවා. බුදුදහමෙන් පංච නීවරණ ගැන සාකච්ඡා කරනවා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ පංච නීවරණ తాවකාලිකව දුරු කරන්න මාවත කියන දේශනාවකට නෙවෙයි. නැත්නම් පංච නීවරණ විස්කම්බන වශයෙන් කාලයකට දුරු කරලා බ්‍රහ්ම ලෝක යනට මාර්ගය කියන ධමයක් විතරක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහමෙන් පංච නීවරණ ඉක්මවලා නීවරණ 6ක් විස්තර කරනවා අවිද්‍යාව කියන නීවරණයත් එක්ක. මෙන්න මේ අවිද්‍යාව නීවරණේ දුරු වුණොතින් තමයි පිනතුනේ අර කාමච්ඡන්දාදී නීවරණයන් අනුසය වශයෙන් දුරවන්නේ. යථාපි මූලයේ අනුපද්දදල්හි කින්නෝ විරූපෝ පුනරේව රූහති කියලා සඳහන් කරනවා. යම්කිසි ගසක මුදුන් මුල සිඳ නැත්නම් ඒ ගස කැපුවයි කියලා ගහ මැරෙන්නේ නැහැ. මුදුන් මුලක් සහිත ගහ කැපුවත් නැවත ඒක වර්ධනය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පංච නීවරණ ධානා මට්ටමින් දුරු කරාට කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරා වෙන්නේ නැහැ. ditthyaනුසය, ඒ වගේම පටිඝානුසය, මානානුසය, රාගානුසය, අවිජ්ජානුසය ආදී මේ අනුසය ධර්මයන් තවදුරටත් ඔහුගේ සිතේ යටපත් වෙලා තියෙනවා. ඕන වෙලාවක හේතුවක් යෙදුණු ගමන් නැවත ඉස්මතු වෙන්නට පුළුවන්. අන්නේ නිසා තමයි බුදුදහමෙහි මෛත්‍රිය සමතයෙන් නවතින්නේ නැහැ. බුදුදහමේ ඇති කරගන්නා වූ සමාධිය සමාධිමත් වෙච්ච හිතින් සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු ආකාරයට ඒ සමාධිමත් වෙච්ච හිතින් ලෝක යථාර්ථයේ බලන මට්ටමක හිත සකස් කරගන්නටයි මෛත්‍රිය ආදී මේ කමඨහන් තුළින් හිත සමාධිමත් කරගන්නේ. අන්න ඒ සඳහා ආරම්භයේදීම නිවැරදි දැක්මක් තියෙන්නට ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බොහෝ සූත්‍රවල සඳහන් කරන කාරණයක් තමයි සීලංච සවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා. සීලය පිරිසිදු වෙන්නට ඕන, දැක්ම ඍජු වෙන්න ඕන කියලා. සතිපට්ඨානෙ වැඩුවත්, ආරස්මංගික මාර්ගයේ වැඩුවත්, පංචශීලය රැක්කත්, මෛත්‍රී වැඩුවත්, මේ කුමන කාරණයක් කළත් සතිපට්ඨානෙ වැඩුවත් මේ හැමතැනදීම ආරම්භයේදීම දක්වනවා දැනුමක් සහිතව මේ ගමන පටන් ගන්නට ඕන. ඇයි ඒකට හේතුව? බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ඥානතෝ හම් භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මම ආශ්‍රවයන්ගේ ශේකිරීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාට දකින කෙනාටද? මේ රාග ද්වේෂ මෝහ ආදී නිසිලෙස දුරු කිරීම දන්න කෙනාට දකින කෙනාට. නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් නිසිසේ දන්න කෙනාට දකින කෙනාට. නැත්නම් චතුරාර්ය සත්‍ය, පටිච්චසමුපාදය, හේතුඵල ධම, සමත විදර්ශනා දෙක මනවින් දන්න කෙනාට තමයි මේ ගමන සම්පූර්ණත්වයට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ගමන මාගේදී පින්නතුනේ තියෙන විශේෂ කාරණයක් තමයි භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කරණීයමිත සූත්‍රයේත් එක දැක්වෙනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. දෘෂ්ටිං වලට නොවේටි ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච මනා දැක්මක් දර්ශනයක් සහිතවයි මේ ගමන තුල අපි යන්නේ. බුද්ධ ශ්‍රාවකයා දානයක් දුන්නත්, සීලයක් රැක්කත්, සමත භාවනාවක් වැඩුවත්, විදර්ශනාවක් වැඩුවත් මේ කුමන කුසලයේ කරත් ඕ කරන්නේ නිවන අරමුණු කරගෙන මනා දැක්මක් සහිතව. මොකක්ද මේ දැක්ම කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා, සමුදය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම ස්කන්ධ පංචකයේ හටගෙන නිරුද්ධ වීම දකින කෙනා, නැතිවීම දකින කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. මොකක්ද ඒ දර්ශනය? ඒ තමයි ආර්ය දර්ශනය, ආර්ය න්‍යාය, හේතුඵල ධම, පටිච්චසමුපාදය. ඉමස්මින් සතිදං හෝති, ඉමස්මින් අසති දන්න හෝති. මේ ඇති කල්ලි මේ තියෙනවා. හේතු ටික ඇති කල්ලි මේක තියෙනවා. හේතු ටික නැති කල්ලි නිරුද්ධ වෙනවා.
ඉමස්ස උපාදායිදං උපජ්ජති ඉමස්ස නිරෝධායිදං නිරුද්ධති. මේ හට ගැනීමෙන් මේ හට ගන්නවා, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන හේතුඵල සිද්ධාන්තය අපි දකින්නට ඕන. මෙන්න මේක හිතේ තියාගෙන තමයි මේ ගමනේ අපි ඉදිරියට යන්නේ. අන්නේ ගමනේ ඉදිරියට යන කෙනාගේ ලක්ෂණය භාගතුන් වහන්සේ මේ මෙත්ත සූත්‍රයෙන් අප මේ සාකච්ඡා කරන්නේ සංයුත්ත නිකායෙහි මහා වග්ගයේහි බොජ්ජංග සංයුත්තේන මෙත්ත සූත්‍රය. මේ මෙත්ත සූත්‍රය තම පැහැදිලිව සඳහන් කරනවා බෞද්ධ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා කොහොමද මෛත්‍රී සිතුවිල්ල වඩන්නේ? ඔහු මෛත්‍රී සිතුවිල්ල වඩන්නේ සති සම්බොජ්ජංගං සහිතං. සති සම්බොජ්ජංගය ධම්මවිජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම වැඩිම ඉලක්ක කරගෙනයි මේ තැනැත්තා මේ ගමන යන්නේ. අර දෘෂ්ටියට නොපෙමින මේ තැනැත්තා මේ ගමන යද්දී ඒ තැනැත්තා කෙලෙස් තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් දුරු කිරීම විතරක් නෙවෙයි, මොහු සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහීන කිරීම, අනුසය වශයෙන්ම රාග ආදී අනුසය ධර්ම දුරු කිරීම ඉලක්ක කරගෙනයි ඔහු මේ ගමනට පිවිසලා ඉන්නේ. මෙන්න මේ පිවිසිච්ච තැනැත්ත විදියට ඔහු මනා ලෙස සීලයේ පිහිටලා ප්‍රඥාවෙන් සෝභමාන වෙච්ච, ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච සීලයක් රැකමින් ඔහු හිත සමාධිමත් කරනවා, මෛත්‍රී ආදී බ්‍රහ්ම විහාර වඩනවා. වැඩිම තුලින් ඒ තැනැත්තා හිත සමාධිමත් වෙච්ච පමණට ඒ තැනැත්තා අර තමන්ට දර්ශනීය තියෙන නිසා සුතමේ ඥාණයෙන් අසා දැනගත්තෝ ඥානය, සුතමේ ඥානය උට තියෙනවා. සත්‍ය ඥානය තියෙන කෙනෙක් විදියට මේ තැනැත්තා දැන් සති සම්බොජ්ජංගය හොඳට සතිය වඩනවා. බොජ්ජංග ධර්මයක් විදියට, බෝධියට අංගයක් විදියට, නිවනට අරමුණක් විදියට අංගයක් විදියටම වඩනවා. හොඳට සිහිය, කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර ඉරක කරගෙන වඩනවා. ඒ විතරක් නෙවෙයි ධම්ම විජය නිතරම ධර්ම කරුණු මෙනෙහි කරන යෝනිසෝ මනසිකාරයෙන් නිතරම වීරිය තියෙනවා අකුසල දුරු කරන්නටත් කුසල දිනු කරගන්නටත්. පීතිය හට ගන්නවා, තමන්ගේ මානසික සතුට, පස්සද්ධිය, සැහැල්ලුව, සමාධිය, හිතේ සමාධිමත් බව, ඒ වගේම උපේක්ෂාව, මේ කරුණු හතර දිනු කරමින් මේ තැනට ඉදිරියට යනවා. එතකොට හෝ මෛත්‍රිය වැඩුවත්, කරුණාව වැඩුවත්, මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණවල කුමන අංගය හෝ ප්‍රගුණ කළත් සතර දිශාවටම මේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් මේ තැනැත්තා දැන් ටිකෙන් ටික කුමක් සඳහා ඉදිරියට යන්නේ? සති සම්බොජ්ජංගය ආදී බොජ්ජංග ධර්ම වඩමින් යන්නේ. කොහොමද ඒකත් වඩන්නේ? ඒකත් වඩන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමී. විවේකී අරමුණු කරගෙන උදේ කාය විවේකයේ, චිත්ත විවේකයේ විතරක් නෙවෙයි, උපදි විවේකයත් අරමුණු කරගෙනයි මේ තැනැත්තා මෛත්‍රිය වඩන්නේ, කරුණා මුදිතා උපේක්ෂා වඩන්නේ. ඒ විතරක් නෙවෙයි විරාග නිසිතං, රාගය දුරු කර ගැනීම සඳහායි මේ ගමන යන්නේ. නිරෝධ නිසිතං, නිරෝධය දකිමින්, සමුදය වේ දකිමින් මොහොත තැනැත්තා යන්නේ. වස්සග්ග පරිණාමයෙන් නිවන ඉලක්ක කරගෙන නිවනට නැඹුරුවක් කොටගෙනයි මේ තැනැත්තා මේ මාවතී ඉදිරියට යන්නේ. මෙන්න මේ විදියට දර්ශනයකින් යුතු සීලයක පිහිටලා මෛත්‍රී ආදී සතර බ්‍රහ්ම විහරණවල හිත සමාධිමත් කරගත්තු තැනැත්තාට ලැබෙන ප්‍රතිඵලය ගැන මෙත්ත සූත්‍රයම සඳහන් කරනවා. මේ මෙත්ත සූත්‍රය දැක්වෙන මේ විස්තරය මජ්ක්‍ධිම නිකායෙහි අවසාන සූත්‍රය වන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කිසියම් ප්‍රමාණයකට විස්තර වෙනවා. මේ විදිහට හිත සමාධිමත් කරගෙන බොජ්ජංග ධර්ම වඩන තැනැත්තාට අස්කන්නාසාදී ආයතන වලින් මේ තැනැත්තාට කිසියම් විදියක අරමුණු එන්නට පුළුවන්. ඒ අරමුණු අවස්ථාවේදී අපටිකූලේ පටිකූල සංඤේ, ඔහුට නොපිළිකුල් අරමුණක් දැක්කපු වෙලාවේදී, අරමුණු වෙච්ච අවස්ථාවේදී ඒක අවශ්‍ය නම් පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්කා. දැකපු අවස්ථාවේදී මේ තැනැත්තාට අවශ්‍ය නම් ඒක පිළිකුල් විදියට, ඒක ඇටසැකිල්ලක් විදියට, දෙතිස් කුණපේ විදියට, ධාතු මනසිකාරී විදියට, ආහාරයේ ප්‍රතිඵලයක් විදියට ඔහුට පිළිකුල් විදියට මෙනෙහි කරන්න අවශ්‍ය නම් ඔහුට එහෙම වඩන්නත් පුළුවන්. අනිත් පැත්තට මේ තැනැත්තාට පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරති.
දැඩි පිළිකුල් දෙයක් ඔහු දකිනවා. කෑමක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් දැකන වයසක කෙනෙක් ඔහුට අවශ්‍ය නම් සිහියෙන් නුවණින් ඉඳගෙන ඒ වයසක දුර්වල වෙච්ච කෙනා තරුණ කාලේ ලස්සන රූපෙ මෙනෙහි කරලා ඒ තැනැත්තාට උපස්ථාන කරන්න පුළුවන්. හිතේ අකුසල ස්පර්ශ නොවන විදියට ඔහුට අපටිකූල සංඥාව ඇති කරගන්නට පුළුවන් අවශ්‍ය නම් එහෙම කලේ තැනැත්තාට උපස්ථාන කරන්නත් පුළුවන්. තවත් සඳහන් කරනවා අපටිකූලේච පටිකූල සංඤේ විහෙරති. යම් කිසි දෙයක් තියෙනවා ඒක එක පැත්තකින් අපටිකූලයි පිළිකුල් නොවන දෙයක් වෙනවා. තවත් පැත්තකින් පිළිකුල්. මේ දෙකම මිශ්‍ර වෙච්ච දෙයක මේ තැනැත්තා කැමති නම් පිළිකුල් විදියට බලන්න ඒකත් ඔහුට කරන්න පුළුවන්. නැත්තම් නොපිළිකුල් බව සහ පිළිකුල් බව දෙකම තියෙන දෙයක පිළිකුල මෙනෙහි කරන්නත් පුළුවන්. තවත් ඊදකින් සඳහන් කරනවා යම් කිසි දෙයක් තියෙනවා ඒ දෙයේ පිළිකුල් බවක් තියෙනවා නොපිළිකුල් බවක් තියෙනවා. මෙන්න මේ දෙකම ලක්ෂණයේ යුක්ත දෙහි නොපිළිකුල් බව මෙනෙහි කරන්න අවශ්‍ය නම් ඒක කරන්නත් පුළුවන්. තවත් ආකාරයකට සඳහන් කරනවා තවත් දෙයක් තියෙනවා ඒ දේ පිළිකුල් බවක් තියෙනවා නොපිළිකුල් බවක් තියෙනවා. මේ පිළිකුල් බව සහ නොපිළිකුල් බව දෙකම තියෙන දේ යොහුට අවශ්‍ය නම් පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. තවත් ආකාරයකට සඳහන් කරනවා ඔහුට අත්දැකීමක් ලැබෙනවා නොපිළිකුල් බවක් තියෙන පිළිකුල් බවක් තියෙන දෙකම තියෙන දේවල් මුණ ගැහෙනවා. මේ දෙකේම අවශ්‍ය නම් ඔහුට මේ දෙකම පිළිකුල් සහ පිළිකුල් කියන දෙකම දුරු කරලා මධ්‍යස්ථ උපේක්ෂාවෙන් ඉන්න අවශ්‍ය නම් ඔහුට එහෙම ඉන්නත් පුළුවන්. පින්නතුනි මේ සඳහන් කරන්නේ හිත ඉහළටම දියුණු කරගත්තු අනිත්‍ය සංඥාව හොඳින් මෙනෙහි කරපු දිත්තේ මත්තන් දක්වා හිත මනවින් සිහිය පිහිටුවාගත්තු කෙනෙකුට ලැබෙන ප්‍රතිඵලය. ඔහු තමා රිසිලස තමන්ගේ හිත වසඟ කරගෙන තියෙන්නේ. ඔහුට තමන්ගේ දර්ශනය තමන්ගේ සංඥාව පර්සෙප්ෂන් එක වෙනස් කරලා සම්පූර්ණයෙන්ම තමා කැමති විදිහට ලෝකය හසුරවන්න පුළුවන්. කර්මය තුළින් ඔහුට යම් යම් දේවල් එන්නට පුළුවන්. ඇතැම් විට ශාරීරික ආබාධ උනත් වෙන්න පුළුවන්. නමුත් මානසික ඔහු කිසි විටක දුකකටපත් නොවන විදිහට ඔහුට හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන්. පින්නතුනි මේක වසර 2500කට අධික කාලයකදී භාගතුන් වහන්සේ දේශනා කරද්දී අද ලෝකයේහි භෞතික විද්‍යාඥයන් ඒ වගේම සත්ව විද්‍යාඥයන් මේක අද ඔප්පු කරලා තියෙනවා. ඇතැම් විට අපට බුදුදහමේ වටිනාකම තේරෙන්නේ මේ නවීන විද්‍යාඥයන් බටහිර නැත්නම් යුරෝප විද්‍යාඥයන් යම් යම් කරුණු ඉදිරිපත් කරනකොට තමයි අපට බුදුදහමෙහි ගැඹුර තේරෙන්නේ වටිනාකම තේරෙන්නේ. ඔබ ඇතැම් විට කියවලා ඇති බලලා ඇති ලිප්ටන් බෲස් වැනි සත්ව විද්‍යාඥයන් ඉදිරිපත් කරන කරුණු. මුලදී හිතන් හිටිය අපේ ශරීරයේ සම්පූර්ණ පැවැත්ම තියෙන්නේ ජීන්ස් මත. නැත්නම් අපේ ශරීරයේ පැවැත්ම පවතින්නේ ඉරණම පවතින්නේ සෙල්ස් මත කියලා. කෙනෙකුගේ ශරීරයේ බිලියන 50කට වඩා සෙල්ස් තියෙනවා. මෙන්න මේ සෙල්ස් වල මත තමයි සෙල්ස් වල පදනම මත තමයි තමන්ගේ කායික මානසික තත්ත්වයේ රඳා පවතින්නේ කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. නමුත් අද මොවුන් ප්‍රකාශ කරන දේ තමයි මේ සෙල්ස් වල ජීන්ස් වල ඉරණම තීරණය කරන්නේ මේ භෞතික දේ නෙවෙයි සම්පූර්ණයෙන්ම පර්සෙප්ෂන් එක සංඥාව හිතන විදිය කියලා. තමා යමක් පිළිබඳව හිතන ආකාරයට තමන්ගේ සම්පූර්ණ භෞතික ශාරීරික ස්වභාවය වෙනස් වෙනවා කියලා. එතකොට තමන් හිතන විදියට පින්නතුනේ වෙනස් වෙනවා නම් තමන් හිතන විදිය නිවැරදි විද්‍යාවක් වෙන්නට ඕන. නමුත් අද බොහෝ දෙනෙක් හිතන්නේ කොහොමද මුළු ලෝකයක්ම හිතන්නේ එක්ක ලොවක් ඇතයි කියලා නැත්නම් ලොවක් නැතයි කියලා. ඇත නැත කියන අන්ත දෙක තුලයි ලෝකේ ඉන්නේ. මේ තුල මත තමයි ලෝක විශ්වාසයන් ගොඩනැගිලා තියෙන්නේ. නමුත් බුදුදහම මේ ඇත නැත කියන අන්ත දෙකේම දුර වෙලා ඉහෙළම දර්ශනයක් අපට දේශනා කරන සම්මා දිට්ඨිය තුලින් අන්නේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණට ඒ තැනැත්තා සම්මා දිට්ඨිය නිකන් ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ඒ තැනැත්තා නිවැරදි ධමයක් ශ්‍රවණය කරන්නට ඕන. ඒ සෘත බව ලැබුණු පමණට ඒ තැනැත්තා අපි මුලින් සඳහන් කර පමණට යාගේ සම්මා සංකප්ප නැත්නම් අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප ඇති වෙනවා. මෛත්‍රී සාගත සිතුවිලි ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් ඒ තැනැත්තාගේ හිත දිනු කරගත්තු පමණට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් හේතුඵල ධර්මයෙන් අවබෝධයෙන් ඒ තැනැත්තා අනිත්‍ය සංඥාව වැඩුවොතින් හැම මොහොතෙම ස්කන්ධ ආදී මේ ස්වභාවයන් හටගෙන නිරුද්ධ වෙන ආකාරය දැක්වොතින්
ඒ තැනැත්තා ඉහළම දර්ශනයකින් ඉහළම සංඥාවකින් සංඥාව මරීචි උපමා සංඥාව මිරිගුවක් වගේ කියලා බුදුහාමුදුර දේශනා කළේ. එහෙම කිව්වයි කියලා හැම සංඥාවක්ම දුරු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ නැහැ. අකුසල සංඥා විතරයි අපි දුරු කළ යුත්තේ පින්නොතනේ කුසල සංඥා වඩන්නට ඕන. ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනිබිරත සංඥා මේ සංඥා අපි වඩන්නට ඕන පින්නතුනි. මේ සංඥා වඩපු පමණට අපට බාහිර ලෝකයේ පිළිබඳව තියෙන අමනාපය දුරු කරගෙන මෛත්‍රී හදවතකින්, මෛත්‍රියෙන් තෙත්ව ගිය හදවතකින්, මෛත්‍රියෙන් ලතෙත් වූ නෙද්දකකින් මුළු ලෝකයක් බලන්නට අපි අපේ නෙද්දක විවර වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රඥාවෙන් බැබලී ගිය මනසකින් ලෝකයේ දෙස බලන්නට අපේ මනස විවෘත වෙනවා. පින්නතුනි අපි කොයිතරම් වාසනාවන්තද? එක පැත්තකින් මෛත්‍රිය දිනු කරගෙන ඒ මෛත්‍රියේ ප්‍රතිඵල විදියට සතර බ්‍රහ්ම විහරණම් වඩමින් මේ ජීවිතයම අපට බ්‍රහ්ම ලෝකයක් කරගන්න මහවත භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එක පැත්තකින් බ්‍රහ්ම ලෝකයක් තුල ජීවත් වන අතරේදී අපි ලෝක පැවැත්ම තුල අනිත් පැත්තෙන් ඒ ලෝකයේ ඉක්ම වෙලා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ලෝකයේ තුල ඉඳගෙන ඕනනම් අපට පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර උපදවා ගන්නා ගමන් අනිත් පැත්තෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් සහිතව අවිද්‍යාවත්වයේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරෝධ වීමෙන් ලබන සංස්කාර නිරෝධය සහිතව ජරා මරණ නිරෝධය දක්වාම වූ මේ සම්‍යක් ප්‍රතිපදාවට එන්නට පුළුවන්. බුදුහාඳුර දේශනා කරන ලෝකේ ප්‍රතිපදා දෙකයි තියෙන්නේ. එකක් මිච්ඡා ප්‍රතිපදාව, අනිත් එක සම්මා ප්‍රතිපදාව. මිච්ඡා ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්. මේක මිත්‍යා ප්‍රතිපදාව ලෝකේ තියෙනවා. අපිට ඇතැම්මිට දාන ආදී පින්දහම් කරන්න පුළුවන්. නමුත් අපි තවදුරටත් පුඤ්ඤාවි සංඛාර තුල පමණයි නම් ඉන්නේ. අපි ඒ අවිද්‍යාව පත්‍ය සංඛාරාමයි පින්නතුනි. ඒ තුලින් අපේ පුඤ්ඤාවි සංඛාර සිදු කර ගන්නා ගමන් අපි දක්ෂ වෙන්නට ඕන මේ මිත්‍යා ප්‍රතිපදාවෙන් නික්මිලා සම්මා ප්‍රතිපදාවට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන මට්ටමින් නික්මිලා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමින් ජරා මරණ නිරෝධ කරන මට්ටමේ දර්ශනයක් අපි ඇති කර ගන්නට ඕන. ඒ දර්ශනය සඳහා පින්නතුනි අපි හැම මොහොතෙම අපේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ ස්කන්ධාසාදී ආයතන ගැන, රූප ආදී අරමුණු ගැන, චක්කු විඥාන ආදී විඥාන ගැන අපි අනිත්‍යතාවය නෝනින් මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරන පමණට පින්නතුනි අපි රූප ආදී ස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ආකාරය අපි දකිනවා. ඇහැට රූපයක් පෙනුණු ගමන්, කනට ශබ්දයක් ඇහුණු ගමන්ම අපි දක්ෂ වෙනවා සිහිය නුවණ දිනු කර ගන්න අය හැටියට, සති සම්පජාඤ්ඤය වඩන අය හැටියට පින්නතුනි අපි දක්ෂ වෙනවා මේ හටගත් ස්කන්ධ පංචකයක් කියලා අපි දකිනවා. ඇහැට රූපයක් පේන්න පුළුවන්, කනට ශබ්දයක් අහෙන්න පුළුවන්. ඇහැට පේන රූපය දරුව වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්. කනට ඇහෙන ශබ්දය ඔබට අමතන ශබ්දයක් වෙන්න පුළුවන්, ගීතයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම පිටුපස්සේ තියෙන නොපෙනෙන ස්කෙල්ටන් එක, ඇටසැකිල්ල, සැකිල්ල ස්කන්ධ පංචකයක් නේද කියන නුවණ අපට තියෙන්නට ඕන. ඒ ස්කන්ධ පංචකයට නුවණ තියෙනකොට අපි දන්නවා මේ ස්කන්ධ පංචකයේ මේ දැන් පේන රූපය ඇත්තටම දැන් පේන දේ නෙවෙයි. මේ රූප ශබ්ද ආදී හඳුනා ගන්නකොට ඒ හඳුනාගත්තේ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් කියලා දකිනවා. අතීත නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් මා මේ හඳුනාගන්නේ කියන අවබෝධය ලැබෙනකොට තවත් ගැඹුරට යනකොට අපි තේරුම් ගන්නවා මේ පංචස්කන්ධය හඳුනාගත්තේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය හඳුනාගත්තේ වර්තමානයේහි ස්කන්ධ හතරකින් කියලා දකිනවා. පින්නතුනි කිසිදාක අපට රූපයට ළඟා වෙන්න බෑ. අපි රූපයක් හඳුනා ගන්නකොට, රූපයක් අත්විඳිනකොට රූපේ නිරුද්ධ වෙලා අවසන්. ඇහැට පේන රූපේ විතරක් නෙවෙයි, කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට ලැබෙන පහස මේ සියල්ලක්ම රූපස්කන්ධයටයි දේවල්.
මේවා පින්නතුනේ අපි අත්විඳිනකොට ඒ මුල් අත්දැකීම දුර වෙලා අපි මනසින් මේක අත්විඳින්නේ. අපි රාත්‍රී කාලේ සිහින දකිනවා පින්නතුනේ. අපේ අම්මා තාත්තා සිහිනෙන් දකිනවා, මිය ගිහපු ඥාතීන් දකිනවා. නමුත් සිහිනේ දකින අවස්ථාවේදී අපට කිසි විටකත් හිතෙන්නේ නැහැ සිහිනයක් කියලා. අපට හිතෙන්නේ මේ දැන් පේන රූපයක් තමන්ට පේන්නේ කියලා. නමුත් පින්නතුනේ ඒ රාත්‍රී සිහිනේදී අපි පංචස්කන්ධයක් කියලා හිතුවට අපි ඇත්තටම විඳින ස්කන්ධ හතරයි. නැත්තම් ආයතන දෙකයි, මන ආයතනයයි ධර්ම ආයතනයෙන් තමයි අපි රාත්‍රී සිහින දකින්නේ. ඒ රාත්‍රී සිහිනෙන් අපි අවදි වෙලා දවල් අපි අවදියෙන් ඉන්නවා. පින්නතුනේ ශ්‍රොතවත් ශ්‍රාවකයෙක් හැර දවල්ට අවදියෙන් ඉන්න අයත් සිහිනකින් ඉන්නේ. මොකද්ද සිහිනය? අපි හිතාගෙන ඉන්නවා දැන් මේ හැට පේන රූපය මන් දකිනවා කියලා. රාත්‍රී අය නම් අනේ බොරුවට අනේ මුලාවිල සිහින දකිනවා මන් නම් හොඳ බුද්ධියකින් ඉන්නේ කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇහැට පේන රූපය බාහිර තියෙනවා. කනට ඇහෙන ශබ්දය මේ මොහොතේම අහනවා කියලා අපි හුඟා ආඩම්බරෙන් ඉන්නවා. පින්නතුනේ දවල්ට අවදියෙන් ඉන්න අපි අවිද්‍යාව නැමැති සිහිනය තුළ නිදියගෙන ඉන්නේ. මොකන්ද මේ සිහිනය? මේ මොහොතේත් අපි පින්නතුනේ ස්කන්ධ හතරයි ඇත්තටම පරිහරණය කරන්නේ. නමුත් අපේ අවිද්‍යාව නිසා ස්කන්ධ පංචකයක් අපට පනවල තියෙනවා. දැනටත් අපි ආයතන දෙකයි භුක්ති විඳින්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපට ආයතන 12ක් පනවල තියෙනවා. පින්නතුනි මේක තමයි දවල් සිහිනය. මේ දවල් සිහිනෙනොත් අපිව අවදි කරවන්නටයි අසංඛ්‍ය කල්ප ගණන් පෙරම් පුරල දාන ආදී පාරමිතාවන් පුරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙන්නේ. අන්න එවැනි අතිශය දුර්ලභ දුෂ්කර සමයක ඔබත් මාත් ඉපදෙලා ඉන්නේ. මේ ඉපදුනේ හිතන්නට පිළිගෙනගෙන ලොකු රටකට ඇවිල්ලා ලෝකෙටම යන්න පුළුවන් වීසා එකක් අරගෙන පාස්පෝර්ට් එකක් අරගෙන ආඩම්බරෙන් වැජඹෙන්නේ ඔබ මෙහි ඇවිල්ලින්නේ කියලා. ඒක පින්නතුනි ලොකු දෙයක් නෙවෙයි. ඊට වඩා දෙයක් අපේ ජීවිතවල තියෙන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි මේ සද්ධර්මයේ තුල අපි ඉදිරියට යන්නට ඕන. අපට මේ ඊටාම දුර්ලභව දුෂ්කරව ලැබුණු මේ භාග්‍ය සම්පන්න අවස්ථාවේ මොහොතක්වත් අපතේ නොයන විදියට හැම මොහොත තුලම සිල්වත්ව ඉන්න, පංචශීලී ආරක්ෂා කරන්න. ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම කෙරුවන් ඇසුරු කරගෙන දාන ආදී පින් දහම් කරන්න. ගතවන හැම මොහොතක් තුලම පින්නතුනි හිත සමාධිමත් කරගන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටතම බුද්ධියෙන් ගන්න ඉහළම ප්‍රතිඵලයේ විදිහට සඳහන් කරන්නේ සමථ විදර්ශනා දෙක වැඩිම. එක අතකින් සමථ කමඨානකින් හිත සමාධිමත් කර ගැනීමත්, අනිත් අතින් ඒ සමාධිමත් වෙච්ච හිතින් සිතේ අනිත්‍යතාවය, ස්කන්ධාදී ධර්මතාවල අනිත්‍යතාවය බලලා දුකෙන් නිදහස් වෙන මාර්ගය තුළට පිවිසෙනටයි අපි මේ බුද්ධි ඵලයක් අද ජීවිතේ ලැබුණේ. අන්න එවැනි භාග්‍යයක් ලැබපු අවස්ථාවේදී පින්නතුනි මේ ලබාගත්තා වූ දුර්ලභ දුෂ්කර අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵල ලබන්නට අපි උනන්දු වෙන්නට ඕන. ඉතින් මේ මෙත්ත සූත්‍රයේ අවසානයේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා තමා කැමති විදියට හිත පාලනය කරගෙන උපේක්ෂාවේ හිත පිහිටුවන කෙනා භාවිතේන්ද්‍රිය පුද්ගලෙක් විදියට මේ සසර ගමන නිමාවටපත් කරගන්නට අවශ්‍ය නම් පුළුවන් ඔහුට අර මෛත්‍රිය හරහා සමතේ ඔස්සේ සිත දිනු කරපු කෙනාට. එහෙම බැරි වුණා නම් යම්කිසි කෙනෙකුට ඒ මෛත්‍රිය සාගර සිතවිල්ල තුළින්ම දැඩි ප්‍රීතියෙන් ලෝකයේ තුලත් වාසය කරන්න පුළුවන්. ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය ආදී ධානයන් ලැබලා හිත සමාධිමත් කරගෙන ඉන්නටත් පුළුවන්. ඒ වගේම යම්කිසි කෙනෙකුට අවශ්‍ය නම් කරුණා ධානය වඩලා ආකාස අනංචායතන ධානය දක්වාම රූපාවචර මට්ටමත් ඉක්මවලා අරූපාවචර ප්‍රථම ධානයට පත් වෙන්නටත් පුළුවන්. මුදිතා ධානය උපවදවලා එතනටාට විඥානංචායතනයේ දෙවෙනි අරූපාවචර ධානයට මට්ටමටත් පත් වෙන්න පුළුවන්. එතනටාට අවශ්‍ය නම් තව දුරටත් උපේක්ෂාව දිනු කරලා මේ තැනටාට ආකින්චඤ්ඤායතනේ ලෝකෙ කිසිවක් නැහැ කියන මට්ටමට හිත දිනු කලිනටත් පුළුවන්. මෙන්න මේ මට්ටම දක්වා පින්නතුනි හිත දිනු කරගන්න ක්‍රමයකොත් ලෝකයේ තුල යම්කිසි ඉහළ ප්‍රතිඵලයක් ලබන ක්‍රමයක් මේ සූත්‍රය තුල දේශනා කරලා තියෙනවා. නමුත් අපේ බුද්ධ ශ්‍රාවකයන් විදිහට අපි වඩාත්ම පෙළඹිය යුත්තේ ලෝකයේ තුල ඒ ලබා ගන්න පුළුවන් බ්‍රහ්ම විහරණය, බ්‍රහ්ම ඇසුර, බ්‍රහ්ම වාසය ලබා ගන්නා ගමන් ආර්ය පුද්ගලයන් විසින්
යහපත් කියලා දේශනා කරපු ආර්ය පුද්ගලයන් අනුගමනය කළ ඒ බුද්ධ ආදී උතුමන්ගේ ගමන් මඟ ඔස්සේ ගිහිල්ලා අපේ කෙලෙස් සම්පූර්ණ මානසික වශයෙන් ප්‍රහීන කරලා හුදෙක් පංච නීවරණ ධර්ම විස්කම්බන වශයෙන් නෙවෙයි නීවරණ 6ම අවිද්‍යා නීවරණය සහිතව සමුච්ඡේද වශයෙන්ම දුරු කරන මට්ටමට අපි අපේ ධර්මඥානෙ දිනු කරගෙන සීල සමාධි ප්‍රඥා දිනු කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඒ ගමන් මගේදී පින්නතුනේ සුවිශේෂ කරුණක් තමයි සාමාන්‍ය ලෝකයේ තුල මේ ප්‍රතිඵල ගනිද්දී අපට දාන සීල භාවනා කියන සාමාන්‍ය පින්කම් නැත්නම් මෞපියන්ට සැලකීම පංචශීලයේ රැකීම ආදී සාමාන්‍ය ගුණාංග විතරක් අපට ප්‍රමාණවත්. නමුත් අපි යම් ශාන්ත බදියක් කියන මේ නිවන කරා යන ගමන් මගේදී පින්නතුනේ කරණීයමෙත සූත්‍රයේ ආරම්භයේ තියෙන සක්කෝ උජෝච සුවචෝච සුවචෝ මුදු අනතිමානී සන්තුෂ්ඨකෝච සුබරෝච ආදී වශයෙන් පසුගිය දිනක ඔබ ශ්‍රවණය කළ ඒ කරණීයමෙත සූත්‍රයේ ගුණාංග ඔබ තුර හැකිතාක් දුරට වර්ධනය කරන්න ඕන. මෙන්න මේ ගුණාංග දිනුනොත් තමයි නිසිලසම අපට මේ නිවන් මඟ ඔස්සේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ගුණාංගවල ඉහළම අවස්ථාවක් ඉදිරියට දක්වන්නේ නචකුද්දන් සමාචරේ කිංචේ යේන විඤ්ඤෝපවදේයම්. නොනැති සත්පුරුෂයන් විසින් දොස් නගන එක සුළු හෝ වරදක් නොවන විදියට තමන්ගේ චර්යාව සකස් කර ගන්නට ඕන. ලෝකේ අපි දිහා බලාගෙන හිටියත් නැති වුණත් අපේ චර්යාවකින් කිසිදු අකුසලයක් නොවන විදියටම තමන්ගේ චර්යාව, තමන්ගේ වචනය පාලනය කර ගන්නට ඕන. එහෙම ගමන් මඟක ඉන්න අවංක උත්සාහයක් තියෙන, ඒ වගේම සුවච බවක් තියෙන, යොමු කළ දසවන් තියෙන, ඒ වගේම නිපක කියන බුද්ධිය තියෙන කෙනෙකුට තමයි මේ ගමනේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ මෙත්ත සූත්‍රයෙන් අපි ගන්න ඵලය තමයි ඒකාතකින් මෛත්‍රිය වඩලා මෛත්‍රියෙන් නොනවති කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණත් වඩමින් ලෞකික වශයෙන් ඉහළම කුසලයේ දිනු කර ගන්නා ගමන් අපි ලෝකෝත්තර වශයෙන් අනිත්‍ය සංඥාවෙත් යොමු වෙලා විරාගනිසිත, විවේකනිසිත, නිරෝධනිසිත පොස්සග්ග පරිණාමී වූ නිවන් මඟ වෙත පිවිසෙනටත් සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වඩලා නැත්නම් සද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම වඩලා සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග වඩලා අපි ආධ්‍යාත්මික ගමනේ දිනෙන් දින ඉදිරියට යන්නට අප්‍රමාදීව වීරියෙන් උත්සාහ කරගනිමු. යම් කෙනෙක් මෙලෙස නුවණින් කාලය ගත කරොත් ස්කන්ධ පංචකයේ සමුදය වැය උද්‍යප්පේ දකිමින් වාසය කරොත් එක දවසක් යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝදයබ්බයන් ඒකාහං ජීවිතං සේයෝ පසතෝ උද්‍යප්පයන් කියපු විදිහට මේ උදේ වැය හට ගැනීම නිරුද්ධ වීම ඇතිවීම නැතිවීම නොදක වසර 100ක් ජීවත් වෙනට වඩා මේ යථාර්ථය දැකලා එක දවසක් ජීවත් වෙන කුතුම් කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ අපි ආයුෂ වැඩි කරගන්න ක්‍රමය. එක දවසක් අනිත්‍ය සංඥාව වඩලා අපි වාසය කළොත් අපේ වයස අපි අවුරුදු 100කින් වැඩි කරගත්ත වෙනවා. එහෙම වුණොත් අපි අන්තිම මොහොතේ කලබල වෙන්නේ දවසකින් දෙකකින් මරණය කල් දාගන්න. අපි කලින් මේකට සෝදානම් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෛත්‍රිය වඩන කෙනා සුවසේ ජීවත් වෙනවා. සුසුකංවත ජීවාම බේරිනේ ස්වාවේරිනෝ වේරිනේස් මිනිස්සයෝ විහරාමා වේරිනෝ. වෛර කරන මිනිසුන් අතරින් මෛත්‍රී සාගත හිතක් හදාගෙන උදෙක් තමන්ගේ නිවසේ ඇති විතරක් නෙවෙයි මුළු ලෝකයක් වෙත මෛත්‍රිය වඩමින් මෛත්‍රියෙන් උතුරා ගිය හදවතකින් ප්‍රඥාවෙන් බැබලී ගිය මනසකින් වාසය කරන්නට මේ තැනැත්තා දක්ෂ වෙනවා. එක පැත්තකින් බ්‍රහ්ම විහර වඩමින් බ්‍රහ්ම ලෝකයක් බවට පත් කරගෙන මේ ලෝකයේ අනිත් අතින් ආර්ය උතුමන් චින්තනය දිනු කරපු විදියට හිත දිනු කරගෙන ආර්ය උතුමන් සමග වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ලෝක දෙකම ජය ගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ. ඉතින් මේ මාර්ගය ඉදිරියට යන්නට අපි දිනෙන් දින උත්සාහ කරමු. ඒ සඳහා ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මියගේ ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්තුන්ට ප්‍රශ්නේ මහන්න තියෙනවා නම් ඒකටත් අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ අපේ දීපාණි අහනවා අපේ නෝනා මේ පේන්නක සත්තු කියන්නේ දැන් මේ කර්ණියමෙත සූත්‍රයේ මේ බැක්ටීරියා වෛරස් කියන දේ කතා කරන්න කියලා. එහෙම අපිට ගන්නත් පුළුවන් එක පැත්තකින්.
අනිත් පැත්තෙන් දැනට ඇසට නොපෙනෙන තමන්ගේ විශේෂපතෙන් දර්ශනපතෙන් ඈතින සත්වයන් එහෙමයි. එහෙම ගන්නත් පුළුවන්. පොළොව යට ඉන්න සත්තු එහෙම ඉන්නවනේ. එහෙමයි. මම හිතන්නේ ඒක තමයි වැඩිපුර සාධාරණ වෙන්නේ අපි හඳුනන්නේ. මොහොතේ ජලයේ යට ඉන්න සත්තු ඉන්නවා, හසේ ගලේ යන සත්තු වෙනවා. අපේ දර්ශනපතෙන් ඈත ඉන්න සත්තු ගැන අපිට හිතන්න පුළුවන්. දිව්‍ය ලෝකේ ඉන්න සත්තු ඉන්නවා, ඒ වගේ සත්තු. ප්‍රේතයන් භූතයන් අපිට නොපෙනෙන සත්වයන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මේකට මෙයා කරලා කර්ණීයමිත සූත්‍රයේ ඇත්තටම දැන් අන්තිමට කියනවානේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්තනෙන සම්පන්නෝ කාමේසු විනය ගේදන් කියන්නේ පුරුරේ කියන ආයෙ නැහැ කියලා අවබෝධ කරේ. ඒතකොට කියන්නේ ඒක කර්ණීයමිත සූත්‍රයේ ප්‍රතිපදාව නැත්නම් ඒකත් එක්ක අනිත්‍ය සංඥා වැඩිම නේද? දිට්ඨිංච අනුපගම්ම සීදනවා කියලා ඇත්තටම තමයි දර්ශනයේ නිසා එනපේ. කර්ණීයමිත සූත්‍රයේ මුල් ගුණාංග ටික සක්කෝ උජුජ සෝජෝච කියන තැන ඉඳලා නචකුද්දන් සමාචරයකින් කියන විඤ්ඤෝ පරිඋපදියෝ දක්වා ඒ ගුණාංග 15යි තුවන්නේ සීලයට. එහෙමයි. ඊළඟට සත්තුන්ට මෛත්‍රිය වඩන්න සබ්බේ සත්ත බාඳු සුඛිතත්තා කියන ඒ කරුණ ටිකට අදාළ මැද තියෙන ගාථා ටික සමාධිය යන්නේ. එහෙමයි. එතකොට අන්තිම කොටස ප්‍රඥාවට යන්නේ. එහෙමයි. එතකොට සීල සමාධි ප්‍රඥා කියන තුනම ඒ සූත්‍රය තුළ විස්තර වෙනවා. ඒකට සාමාන්‍යයෙන් අන්තිමට කියන ප්‍රඥාව කොහොමද එතන ප්‍රඥාව විස්තර වෙන්නේ? ප්‍රඥාව ඒක එක පැත්තකින් සුතමේ ඥාන විදියට මේ හේතුඵල ධර්ම අසා දැනගන්නට ඕන. එහෙමයි. දැන් මං අහන්නේ ස්වාමීන් වහන්සේ ඒ සූත්‍රයේ ප්‍රඥාව විස්තර කරන්නේ නැහැ ඒතර මම හිතන්නේ. සූත්‍රයේ කෙටියෙන් විස්තර කරන්නේ නැත්තෙම. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන්නේ සම්පූර්ණයෙන්ම පරිසම්පාදි විස්තර කරන්නේ එතන. සම්මාදිට්ඨිය ගැන මම හිතන්නේ. ඒ කියන්නේ ඇත්තෙම දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ සූත්‍ර විස්තර කරලා තියෙන කෙටියෙන්. එහෙමයි. ඒ කෙටියෙන් විස්තර කරන්නේ ඒ අහන කෙනාට කෙටියෙන් කිව්වහම දන්න උද්ගරිකන්න පුද්ගලයෙක් කියලා හිටියේ. ඔවුන්ට කෙටියෙන් කාරණයක් කිව්වත් තේරෙනවා. දැන් සෝපාක කියලා අපි හිතන්නේ නෝගත් පොඩි ළමයෙක් කියලා නේ හිතන්නේ නේ. සෝපාකට ඒක නාමකින් කියලා ඇහුවට පස්සේ ඔහු සබ්බේ සත්ත ආහාරටි දෙක කියලා කිව්වේ. ඔහුගේ ඉතිරී ගිය ප්‍රඥාවක් තිබුණේ. එහෙමයි. දැන් අපි එක මොකක්ද කියලා ඇහුවොත් එකට දෙකයි කියලා කිය සමහර විට. අයින්ස්ටයින්ටත් බෝ කියනවා හිතන්නේ. ඔව්. එතකොට එදා ඊය ධම්මා හේතුප්පබවා කියන ගාථාව අහපු ගමන් ගාථාවේ මුල් පද දෙක අහනකොටම ඒ උපදේශ පරිබ්‍රාජකයා නැත්තම් සරුත් හාමුදුරුවෝ සෝවාන් වුණා. ඒ තරම්ම ඔහුන්ට ගැඹුරෙන් ඒ කෙටියෙන් කියන දේ විසඳා ගන්න තරම් ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාව මේ ආත්ම විතරක් නෙවෙයි සසනේ දිනු කරගෙන ආපු ප්‍රඥා ඉන්ද්‍රිය තිබුණා. ඉතින් එහෙම නැති අය හැටියට අපට හැමතැනින්ම කරුණු අරගෙන විග්‍රහ කරගන්න වෙනවා. මුළු ත්‍රිපිටකයේ තුලින්ම විවිධ තැන් වලින් ඒක සඳහා තමයි අපට කල්යාණ මිත්‍රයන් අවශ්‍ය වන්නේ. එහෙමයි. අපට අද දවසේ සූත්‍රයක් දෙකක් විතරක් කියවල ප්‍රමාණවත් නැහැ ඇත්තෙම. එහෙමයි. ඔව් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සූත්‍රයක් එක ගාථාවක් එක පදයක් අහලා සෝවාන් වුණා අරහත් භාවයට පත් වුණා අපටත් එහෙම ඇති කියලා කෙනෙක් හිතනවා නම් ඒක හැමදෙනාටම වෙන දෙයක් නෙවෙයි. ඒක සුවිශේෂ පුද්ගලයෝ ඉන්න පුළුවන්. නමුත් සමස්තය ගත්තොත් මෙවැනි කාලයක අපට හුඟක් දේශනා අහන්නට වෙනවා. හැබැයි අහන දේශනා කොයිතරම් දුරට දර්ශනීය සහිත දේශනාද කියන එක ගැන අපි බුද්ධිමත් වෙන්නටත් ඕන. එහෙමයි. දැන් බාහ්‍ය දාරුචේරියට දිත්තේ දිත්තමත්තන් කියලා කිව්ව ගමන් ඔහු rahat වුණා. එහෙමයි. එතකොට දිත්තේ දිත්තමත්තන් කියලා අද කිව්වොතින් අද අපි මේ වචනේ කොයිතරම් අරගෙන අහලා තියනවද? එතකොට අන්න ඒක තමයි වෙනස. ඒ කෙටියෙන් කියන දේ විස්තරාත්මකව තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් එකලයට තිබුණා. ඉතින් දැන් කරණීයමිත සූත්‍රය වුණා සම්පූර්ණ නියෝනාග විස්තර වෙනවා. ඒක කෙටියෙන් බුද්ධියම හුකුරාගිය කෙනාට ඒක විස්තරාත්මකව තේරෙනවා. තේරෙනවා එහෙමයි. ස්වාමීන් වහන්සේ දිත්තේදීපත් වත්තන් කොහොමද මතක් කරේ? දැන් ඔය මාළුන්ක පුත්‍ර සූත්‍රයේ ගොඩක් අය කියවනේ මාළුන්ක පුත්‍ර මහරහත් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ කියපු ගමන් තේරුණා කියලා. ඔබ වහන්සේ මම දන්නවා ත්‍රිපිටක ගොඩක් දන්න කෙනෙක් කියලා. ඒ මාළුන්ක පුත්‍ර සූත්‍රය තව ගොඩක් තියෙනවා. එකතරක බුදුහාමුදුරන්ට චෝදනාත් කරන්නේ ඔය ස්වාමීන් වහන්සේමද? අර එකතරක බුදුහාමුදුරන්ට චෝදනා කරන්නේ ඔබ වහන්සේ මට කියන ඕන දේ විදිහට දේශනා කරන්නේ නැහැ කියලා. ඔව් මට ඒක හරියටම විස්තරාත්මකව දැන් කියන අමාරුයි මම එහෙමනොත් පස්සේ බලලා හොඳට පැහැදිලි කරන්න. දැන් මම කියුවේ දැන් බුදුහාමුදුරුවෝ අර මුලින්ම මාළුන්ක පුත්‍රයේ යන්න පොඩි ෂැල් එකක් අරිනවානේ මේ වයසට ගිහිල්ලා ඔබත් ඔක අහනකොට මම මොකද තරුණයිට කියන්නේ කියලා මට හිතුනේ බුදුහාමුදුරුවෝ එතන කියන්නේ අර ඒ ඇටිටියුඩ් එක නිසා වෙන්නද කියලා අහමුදම කිවිච්ච. ඔව් ඒ විවිධ අවස්ථාවල සමහර අවස්ථාවල ඒකාංශිකව අපිට තේරුම් ගන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න ඕනේ. ඔව් සමහර අවස්ථාවල එයාට පාඩමක් ඉගෙන ගන්නත් ඒක කියනවා. සමහරට මේක අවස්ථාවකදී බුදුහාම ළඟට ආපු පිරිසක් අර කෑ ගහගෙන ඉනකොට පිටත් කළා හැරියනේ බලන්න එන්න දුන්නේ නැන්නේ. මොකක් ස්වාමීන් සූත්‍රය ඔය කියන්නේ සරියුත් නුගරන් හාමුදුරුවෝ දෙන්නත් එක පන්නපු සූත්‍රය නේද කියන්නේ. ශ්‍රාවක පිරිසක් ආපු අවස්ථාවේදී යාලා ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ ප්‍රතික්ෂේප කිරීමම යාට අවවාදයක් වුණා.
පස්සේ අය ධර්මාවබෝධයට පත් වෙලා බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආවා. එහෙමයි. ඉතින් සමහර දේවල් අවවාදාත්මක ස්වරූපයෙන් තමයි දීලා තියෙන්නේ. එහෙමයි. සමහර ඒවා කෙලින්ම හදන්න බැරි පුද්ගලයන්ට මොග පුරුෂ කියලාම කියපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇත්තෙම ඒ හරියට සූත්‍රය බලලා තමයි අපිට ඇත්තෙම කියන්නට ඕනේ ඒක. එහෙමයි. හැබැයි අපේ ආමරනේ මොග පුරුෂ කියලා කිව්වත් දැන් ওই බද්දාලි සූත්‍රයේම තියෙන බද්දාලි ආමරට පස්සේ රහත් වෙනවා නේද? අර මුලින්ම මොග පුරුෂයා කිව්වට මගේ හිතේ කියන්නේ එතන සමහරලාට හදාගන්න මිසක් ඒක බුදුහාමුදුරු දන්නවා හැබැයි නේද? ඔව් සමහරට ඒක හදාගන්න කියපු අවස්ථාවේදී තියෙනවා. සමහරට හදන්න බැරි ඔය අසදම්ම සාරති වගේ අර නසනවා කියලා පුද්ගලයන් කියනවනේ. සම්පූර්ණයෙන් බැහැර කරන පුද්ගලයන්. ඒ වගේ තැන්වලදී සමහර අය සම්පූර්ණයෙන්ම අයින්ම කළා. එයාට ඒ කියන්නේ මේ ජීවිත කාලෙම බැරි අය වුණනේ. එහෙමයි. ඒ වගේ තැන්වලදී ඔව්. එහෙමයි. හොඳයි තවත් ප්‍රශ්න අහන්න ඉන්නවනම් ප්‍රශ්න අහන බව පෙන්නලවන්න. ස්වාමීන් වහන්සේ මේ දීපානික ප්‍රශ්නයක් අහලා මම අහන්නේ නැහැ. ඒතර කාමීසු විරේචන කියන්නේ ඒතර ඒ කියන්නේ කාමයෙන් වෙන් වෙනවා කියන එක නේද? මෙයාමයි. ඇත්තෙම කාමේසු විනය්‍ය ගේදන් කියන්නේ එතන කාම ලෝකෙ ඉක්මවලා කියන එක. මේ කර්මිත සූත්‍රයේ අවසානයේ කියන්නේ යා කාම ලෝකෙට නැවතෙන්නේ නැහැ කියලා. මෞකුසකට එන්නේ නැහැ කියන්නේ ඒ තැනත්ත ඒක සම්පූර්ණයෙන්ම රහත් වෙන්න පුළුවන්. නැත්තම් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අනාගාමී වෙච්ච තැනත්තාගේ ධානාංග පිහිටනවනේ. එහෙමයි. ඒ තැනත්තාගේ පංච නීවරණ දුරු කළ තියෙන ඒ තැනත්තා නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. එහෙමයි. කාමච්ඡන්දේ නැත්තම් කාම රාගය දුරු කළ තියෙන්නේ. කාමාශ්‍රව. නමුත් ඒ තැනත්තාගේ තවදුරටත් තෘෂ්ණාව තියෙනවා. එහෙමයි. අනුසය වශයෙන් ඒ තැනත්තා නැවත ඉපදෙනවා. එහෙමයි. ඒ තැනත්තා නමුත් කාම ලෝකෙට එන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයේ තුලදී ඊතුරු මාර්ග වලටපත් වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ ඒ වගේ තමයි රොබෝන්ස්කී පොර ස්කන්ධ හතරක් පරිහරණය කරන කට්ටිය නේද? රූප ස්කන්ධයෙන් වෙන් වෙච්ච කට්ටිය නේද? බ්‍රහ්ම ලෝකේ ඉන්නේ ස්කන්ධ පංචකයම පරිහරණය කරන අය. රහතන් වහන්සේ තමයි ස්කන්ධ පංචකය හෝ හතර කියන එක ඇත්තෙන්ම ඒක මානසිකව තීරණය වෙන දෙයක් නේ. එහෙමයි. ඒක භෞතිකව බලන කෙනෙකුට පේන දෙයක් නෙවෙයි. රහතන් වහන්සේ හෝ අනාගාමී කියලා කියන්නේ ශරීරයකට නෙවෙයි. ඒ චින්තනයකට, ඒ හිතන විදියට. ඒ අකාමනකම ඒ කියන්නේ බාහිරින් කාමයා ගන්න යන්නේ නැහැ නේද? ඒ කියන්නේ බාහිරය දකින්න නැති නිසා කාමයා ගන්න. අනාගාමී තැනත් ඇත්තෙම ස්කන්ධ පංචකයම තමයි පරිහරණය කරන්නේ. එහෙමයි. රහතන් වහන්සේ ගත්තත් අතීත කර්ම විපාක විදියට අර පටිසම්භිදා මග්ගේ චර්යානානත් ඥානෙ දක්වන විදියට ස්කන්ධ පංචකයක් ඔහුට ලැබෙනවා අතීත කර්ම විපාක විදියට. එහෙමයි. නමුත් තමන්ගේ ළඟේ ප්‍රඥාව තුළදී ස්කන්ධ හතරකින් ඒ ලෝකය දකිනවා. එහෙමයි. ඒතර කාම නිරෝධ කරන්න ස්වාමීන් වහන්සේ. මොකද්ද? ඒ කාම ලෝකෙ මිදෙනවා. ඒ කියන්නේ කාමාශ්‍රව ගෙවනවා කියන්නේ කාමාශ්‍රව. ඔව් කාම කියන්නේ කාම භූමියෙන් නික්මෙනවා කියන එක. පංච නීවරණ වලින් දුර වෙනවා කියන එක. නීවරණ මට්ටමේ කාම ලෝකයේ මට්ටමේ කාම භූමිය ඉක්මවනවා. එහෙමයි. ඒ කියන්නේ සතර අපාය, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක හයම මට්ටම ඉක්මවනවා කියන එක එතන කියන්නේ. ඔව්. ඒක ස්වාමීන් කොහොමද ඒතර කාම භූමියෙන් මිදෙන්නේ එතකොට? කාම භූමියෙන් මිදෙන්නේ අනාගාමී තලයටපත් වීමත් එක්කම ඔහුගේ ධානාංග පිහිටනවා. ධානාංග කියන්නේ මේක රූපේ පිළිසි දැන් ඔය මේ දැන් බුදුහාමරම කියනවනේ මේ කායනුපස්සනාවේ කෙරෝල කියලා ඔය කාම ලෝකයෙන් මිදීම කාම භූමියෙන් මිදීම. ඒ කියන්නේ රූපේ පිළිසි දැකීම. ඒක රූපේ පිළිසි දැකීම කියන එක කාම භූමියෙන් මිදීම නෙමෙයිද? රූපය පිරිසිදු දැකීම කාම භූමියෙන් ඉක්මවීමක් කියලා යම්කිසි මට්ටමකින් අපිට කියන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙනවා මට්ටම්. දැන් මාර්ගඵල නොලබ කාම භූමියෙන් ඉක්මනක් ඉන්නවනේ. ඔව් ඒ කියන්නේ වෙනස් ශාසනවල හෝ බුද්ධ ශාසනය තුළම නීවරණ ධර්ම විස්කම්බන වශයෙන් ප්‍රහීන කරලා කාම භූමියෙන් ඉක්මනයි ඉන්නවා. එහෙමයි. ඒක తాවකාලික තත්ත්වයක්. ඒත් අනුසය වශයෙන් තියෙනවා. විස්කම්බන මට්ටම. නමුත් බුදුදහමෙන් කියන්නේ සමුච්ඡේද වශයෙන්, ඒ කියන්නේ රහත් භාවයේදීම සමුච්ඡේද වශයෙන් සම්පූර්ණ ප්‍රහීන වෙනවා. ඊට කලින් විස්කම්බන වශයෙන් අනාගාමී කෙනත් දුරු කළ තියෙන්නේ. නමුත් ඔයගේ ditthi සංයෝජනේ ditthi අනුසය සම්පූර්ණයෙන්ම දුරු වෙලා ඔහුගේ සීලබ්බත පරමාස ආදී දුරු වෙලා නමුත් තවදුරටත් රූප රාග අරූප රාග ආදී සංයෝජන ධර්ම තියෙනවා. ඒ තැනත්තා නැවත ඉපදෙනවා. නමුත් කාම භූමිය ඉක්මවල තියෙන්නේ. කාම භූමිය කියන්නේ ස්ථානයක් නෙවෙයි, මානසික ස්වභාවයක් කියන එක. කාම භූමිය කාම භූමිය මට තේරෙන ස්වාමීන් වහන්සේ දැන් අපිට සමාන මගේ විස්තර කරාද? ඒ කියන්නේ දැන් ඔය අපි දැන් ඔය ලෝකේ මේ අපි ලෝකයේ කියන එක අපි පදේ කියන වචනේ කියන්නේ මේ ෆීල් වෙනකොට කියන්නේ කෙනෙකුට ෆීල් වෙන්න පුළුවන් මේ ලෝකේ කියන එක බාහිර තියෙන දෙයක් කියලා. හැබැයි තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වේදනා සංඥා නිසා ලෝකේ පවතින අපි
ලෝකේ දකින්න වේදනා සංඥා හරහා කියලා. ඒ කියන්නේ අපි ලෝකේ කියන්නේ අපි ගන්න වේදනා සංඥාවල එකතුවක් නේද? බොස්ලා ඉස්සලා කිව්වර අපි දකින්නකොට රූපේ අතීතේ වෙලා ඉවරයි කියලා. ඒක අපි වර්තමානයේ කියන්නේ සංඥා ලෝකයක්නේ. ඒකට එතන ඒ අවබෝධයෙන්ද ඔතන ඔය අනාගාමී කෙනා රූපයෙන් මිදිලා කියන්නේ ලෝකේ අතාරින්. අනාගාමී කෙනා යම්කිසි මට්ටමකින් ලෝකයේ තුලින් ඉක්මීලා ඉන්නවා. හැබැයි ඔහුගේ තවදුරටත් අසීමානය කියන එක තියෙනවා. එහෙමයි ඒක හරියට. තමන් ඇතේ කියන බව තවදුරටත් තියෙනවා. ඔහුගේ දිට්ඨි මට්ටමේ සංයෝජන ටික දුර වෙලා තියෙනවා. එහෙමයි. රූපං අතතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං ආදි වශයෙන් කියන විෂයාකාර සක්කාදිට්ඨිය දුරු කරගෙන තියෙන්නේ. ඒත් වර්තමානයේ තුල තවදුරටත් තමන් ඉන්නවා කියන අසීමාන ඔහුගේ තියෙනවා. ඒ වගේම මානානුසය තියෙනවා. සාමාන්‍ය ඕලාරිකයේ මට්ටමෙන් නෙවෙයි. අනුසය මට්ටමෙන් තවදුරටත් තියෙනවා. ඒ සංයෝජන ටික දුරු කිරීම සඳහා ඉදිරියද ඔහු සවදුරටත් ස්කන්ධ පංචකයේ සමුදය බලමින් ඉන්නේ. එහෙමයි. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය කිව්වේ දැන් ඔය අස්මිමානි කියන එක විඥානය බසගත්තාම අස්මිමානි ඇති වෙන්නේ. ඒක විඥානයේ තිතියක් වෙනවනේ ඔය රූප වේදනා සංඥා සංකාර කියන හතරටම නේද? එතකොට එතන රූපය ඕනේ නැහැනේ විඥානේ බසගන්න. ඇත්තෙම විඥාන තිතියක් සාමාන්‍ය ඕලාරික මට්ටමේ නැතුණාට රහත් වෙනකම්ම තියෙනවා. තියෙනවා එහෙමයි. ඔව් ඒ විඥාන තිතිය ටිකෙන් ටික ඒකේ රළු ගතිය තමයි අඩු වෙන්නේ. රහතන් වහන්සේ තමයි සම්පූර්ණ වශයෙන්ම අනිත්‍ය වශයෙන් සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කළා. ශුන්‍ය වශයෙන් අපහිත වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන වාසය කරන රහතන් වහන්සේ. එතකන් අනාගාමී උත්තමය තුලත් යම් මට්ටමකින් එක තියෙනවා. එහෙමයි. හොඳයි පින්නතුනි අපි අදට මෙතනින් කාලය නිමාවටපත් කරන තවත් වෙනත් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අත උස්සලා දෙන්නලෝ නම් අහන්නත් පුළුවන්. හොඳයි පින්නතුනි අද අප සාකච්ඡා කරේ සංයුත්ත නිකායෙහි මහා වග්ගයේහි බොජ්ජංග සංයුත්තෙහි ඇතුළත් වෙන මෙත්ත සූත්‍රය. බුදුදහමෙහි මෛත්‍රියත් අනිසාසනවල මෛත්‍රියත් අතර වෙනස බුදුදහමේ තියෙන මෛත්‍රිය විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, ඔස්සග්ග පරිණාමී සහ අනිත් පැත්තෙන් සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්මයන් ස්පර්ශ කරමින් ලබන මෛත්‍රියක් බුදුදහමෙන් කියන්නේ. ඒකට හේතුව තමයි බුදුදහමේ ප්‍රතිපත්ති මාලාව පුරණ කෙනා නිතරම හේතුඵල ධහම ගැන සුතමේ ඥාණයෙන් දැනගෙන තමයි මේ ගමන ඔහු ඉදිරියට යන්නේ. ඉතින් එහෙම යන තැනැත්තා විදියට ඔහු මග සලකනු හොඳින් දැනගෙන තමන්ගේ අවසාන ඉලක්කය විද්‍යා විමුක්තිය ඉලක්ක කරගෙන තමයි ඔහු ගමන යන්නේ. ඊට මේ පිටෙන් තියෙන ওই මහා සාරෝපම සූත්‍ර වැනි තැන්වල දක්වන විදියට හරියට අරටුවක් සොයාගෙන යන කෙනෙක් ගහේ එළය ආදී කොටස් දැක්කත් ඔහු සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඔහු අරටුව කරාම යනවා. අන්නේ අරටුව කරාම යන ගමන තමයි විද්‍යා විමුක්තිය කරා යන ගමන. නැත්තම් අවිද්‍යාව අනුශේ වශයෙන් උත් ප්‍රහිණ කරන මට්ටමට යන ගමන. එක පංච නීවරණ දුරු කිරීම මට්ටමින් නොනවති අවිද්‍යා නීවරණය දුරු කිරීම මට්ටමට යන ගමනක් තමයි මේ ගමන විදියට භාගතුන් වහන්සේ විස්තර කළේ. ඒ සඳහා එක පැත්තකින් සුතමේ ඥානය අපට තියෙන්නට ඕන සත්‍ය ඥානය උපදවාගෙන කෘත්‍ය ඥානය විදියට සතර සතිපට්ඨානය තුළ අපි අඛණ්ඩව වාසය කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම කෘතඥානය විදියට විමුක්තස්මින් විමුක්තමිති ඥානං කියපු විදියට සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ආරෂ්ඨික මාර්ගයේ අවසානයේ තව කරුණු දෙකක් එකතු වෙනවා. සම්මා ඥාන සංයම්මා විමුක්ති කියලා ඒ මට්ටමටත්පත් වෙලා තමන් මිදිනු කියලා ඥානයටත්පත් වෙලා මිදිච්ච බව දැනගන්නකින් මේ ගමන නිමාවටපත් කරනවා. ඒ තැනත්තා සෝපදිශේෂ නිර්වාණ ධාතුව විදියට මේ ස්කන්ධ පංචකය සහිතව ස්කන්ධ සහිතව නිවනටපත් වීමකටපත් වෙලා තවදුරටත් ජීවත් වෙලා ඔහු පරිනිර්වාණය සමගම අනුපදිශේෂ නිර්වාණ ධාතුවටපත් වෙනවා. ඉතින් මේ ගමන තමයි භාගතුන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන් මගේ දිනෙන් දින ඉදිරියට යන්නට අප උත්සාහ ගනිමු. ඒ සඳහා පින්තුන් හැමදෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගිය ඥාතීන්ටද දෙවියන්ට අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයම් පන්තාච නිබ්භයා
සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා